විභවාන්තරය මොකද වැඩි කරන්නේ? මේ ඇම්පියර් 1000ක විතර තිබිච්ච මේ ඇම්පියර් 1000ක විතර ඔල්ලන්න නම් මේව හරියෝ. ඒක හරි ආසන්න වයර් කියයි යනවා නම් ගෙට ගන්න ඕ වගේ කරන්ට් එකක් වගේ ඕ වගේ. ඒකට හරි ආසන්න. ඒ වුණාට ගෑල්ලම සමහර ගෑල්ලම මේවට කැමති නෑ. අගාර මෙන්න වෙනස් විතර විතරම එක බ්‍රේකර් එකක් ඕෆ්. අපිට ඇම්පියර් එකේ බ්‍රේකර් එක නිතරම ඕෆ් වෙනවා. අපිට කුස්සියේ පැත්තේ තියෙන ලයිට් එක හරි මොකක් හරි නිතරම ඕෆ් වෙනවා. සුබ සන්ධ්‍යාවක් වේවා දුරුතර හැමෝටම. Hi, Bowen sir. Right. Hi, Bowen sir. Hi, Bowen sir. Hi, Bowen sir. කාගෙද මේ ෂෝට් රැලේ කියලා දාන් ඉන්නේ? හරි. දැන් ආන්න යන්නේ මේ ඊයේ කියන්නේ ඔය මේ ගුරු බොබෝරේනේ. ඕකේ හිතුව මේ ගහයි වලේ මගේ සුන්දර ෂෝට වැලේ ඔහොම එකක් යන්නේ කරනවා. කවුද ෂෝට වැලේ බලන්නේ අහනවා. කවුරු හරි ටීවී එක දාලා. ආද මයික් එක ඔන් කරලා. ඔය ඉමාච තමයි මයික් එක ඔන් කරන් ඉන්නේ. ඔයාගේ තත් තමයි අහුනේ මට. හරි. අපි ගිය සතියේ කතා කරා කිලෝවොට් පැය වලින් විද්‍යුත් ශක්තිය මයින් හැටි. එතකොට ටියුට් එක වැළුවොත් එහෙම ටියුට් එකේ මුල හරිය තියෙන කොටසක් නෙමෙයි අග හරිය තියෙන කොටසක් තමයි මම කතා කරලා දෙන්නේ. ඔයාලා දැන් ටියුට් එක හම්බෙලා තියෙනවා හැමෝටම. ටියුට් එක වැළුවොත් පළවෙනි පිටුවේ තියෙනවා විද්‍යුත් උපකරණ ජවය හා ශක්තිය කියන පාඩමේ පළවෙනි කොටස ඇති විද්‍යුත් උපකරණයේ ක්ෂමතාව. මම කිව්වා අතින් ලියාගත්ත නිසා ඒ නෝට් එක නැවත ලියා ගන්න දෙන්නේ නැහැ. ඒක එහෙම print කරලා දෙනවා කියලා කිව්වා. විද්‍යුත් උපකරණ ක්ෂමතාව කියන කොටස තියෙනවා. එතකොට විද්‍යුත් උපකරණයේ ක්ෂමතාවමයිනවා විභවාන්තරයේ ධාරාවේ ගුණිතයෙන් E = VI කියලා. ඒක තියෙනවා සමීකරණ. ඊට පස්සේ විද්‍යුත් ශක්ති ප්‍රමාණය, වැය වෙන මුළු විද්‍යුත් ශක්ති ප්‍රමාණය නේ. වැය වෙන මුළු විද්‍යුත් ශක්ති ප්‍රමාණය ගණනය කිරීම වෙනම දීලා තියෙනවා E = PT. ඒ කියන්නේ දැන් P = VI කියන සමීකරණ වල දීලා තියෙනවා. ඊට පස්සේ E = PT කියන සමීකරණය දීලා තියෙනවා. ඊට පස්සේ E = PT වලින් අපි ඔක වෙනම P = VI නිසා E = VIT කියලා සමීකරණයක් ගත්තා. ඒ කියන්නේ මේ VI මේ ඊට ආදේශ කරා. ඒක තමයි VIT R. ඔයාලා අපි ඕම්ගේ නියමයෙන් දන්නවා V = IR කියලා. නම් D වෙනකොට IR දාන්න පුළුවන් නේ. ඒකට E = IR වාරයක් IT. ඒකට මෙතන එනවා I වර්ග RT කියලා. එහෙනම් E = I වර්ග RT. හරිද? ඔය දක්වා සමීකරණ තව වෙනස් සමීකරණ ගත්තා නේ. I වලට V වලින් ආදේශ කරලා V වර්ග T R කියලා එහෙම එකකුත් අපි ගත්තා. මේ වෙච්චර අවශ්‍ය වෙන්නේ නැහැ කියලා මම එදා කිව්වා. හරි ඊට පස්සේ අපි විද්‍යුත් උපකරණ වල
කාර්යක්ෂමතාව හා බලශක්ති සංරක්ෂණය ගැන අපි කතා කරා. ඒ කියන්නේ අපි කතා කරා මම ඔයාලට කියන සූත්‍රිකා විදුලි පහනකින් විද්‍යුත් ශක්තිය කොච්චර පරිභෝජනය කරනවද ඊට පස්සේ ආවා සූත්‍රික විදුලි පහන වලට පස්සේ ප්‍රතිදීපන බට ටියුබ් ලයිට් කියන එක ඒක ආවා. ටියුබ් ලයිට් වලට පස්සේ ආවා compact fluorescent light ඒ කියන්නේ CFL කියන එක ආවා. ඊට වර්තමානයේ තියෙන්නේ LED පහන්. හරි මෙන්න මේ විදිහට අපි ඒවා ගැන කතා කරා අපි ගිය සතියේ. ඊයේදර කලින් අපි කතා කරා. ඊළඟට අපි ටියුට් එකේ තියෙන ගෘහ විද්‍යුත් පරිපථ කියන එකට ආවේ නැහැ. ගෘහ විද්‍යුත් පරිපථ කියන එකට ආවේ නැහැ. එන්නේ නැතුව ඔයාලගේ ටියුට් එකේ තියෙනවා අන්තිමම කොටස. කිලෝවොට් පැය වලින් විද්‍යුත් ශක්තිය මැනීම කියන එකට තමයි අපි ගිය සතියේ ආවේ. ඒ කියන්නේ මුල කොටසක් එක්ක අවසානයේ කිලෝවොට් පැය වලින් විද්‍යුත් ශක්තිය මැනීම කියන එකට අපි ආවා. අපි එතනින් තමයි අතර කරලා තියෙන්නේ. අද අපිට ඉතුරු වෙලා තියෙනවා මේ පාඩමේ තව වැදගත් කොටසක්. ඒක තමයි ගෘහ විද්‍යුත් පරිපථ. මේ පාඩමේ වැදගත් කොටසක් ඉතුරු වෙලා තියෙනවා ගෘහ විද්‍යුත් පරිපථය කියන එක. එහෙනම් අද අපි සාකච්ඡා කරන්නේ ගෘහ විද්‍යුත් පරිපථ කියන කොටස තමයි සාකච්ඡා කරන්න නියමිත. හොඳයි. එතකොට ඔයාලා අද මේ ප්‍රාන්තිය කරන්නේ අලුත් තැනක. ඔයාලට පේන්නේ අලුත් තැනක් කියලා. ඔයාලට මේ සාමාන්‍ය විදිහට මාව පේනවා ඊට පස්සේ බෝඩ් එක තියෙන ඉච්චරයි. ඒවන්න නෑ අලුත් පන්ති කාමරය ඩිජිටල් ස්ක්‍රීන්ස් දාලා තියෙන්නේ. වෙනම ලයිට් සිස්ටම් වෙනස් කරලා හදලා තියෙන්නේ. පස්සේ දවස් තුනක් එකට වෙනම මේ ડોකියුමන්ටරි එකක් හදලා ඔයාලට ඒවනවා බලන්න හැමෝටම. හොඳයි. මම මේ හදිස්සියේ පොඩි ගමනක් යන්න වෙලා තමයි 4:00 දිවිච පන්ති 5ට දාගත්තේ වෙන්නේ නැත්නම් එහෙම පරක් කරන්නේත් නැහැ. හරි. එහෙනම් අද අපි ඉතුරු කොටස පටන් ගමු. මම හිතනවා අලුතෙන් ළමයි 3 දෙනෙක් එනවා කියලා කිව්වා මට. ඒ 3 දෙනාත් ඇවිල්ලා ඇති කියලා මම හිතනවා. මෙහෙමයි මේ පන්තියේදී කතා කරන තරමට තමයි ලකුණු වැඩි වෙන්නේ හොඳට මතක තියාගන්න. කතා නොකර නිහඬව ඉන්න කිසිම කෙනෙකුට ඒ සාමර්ථ්‍යය දක්වා යන්න බැරි බව හොඳින් මතක තියාගන්න එච්චරයි. ඒකත් හොඳට මතක තියාගන්න. හරි. එහෙනම් පටන් ගමු වැඩි. අලුත් මාතෘකාව තමයි ගෘහ විද්‍යුත් පරිපථ. අලුත් මාතෘකාව ගෘහ විද්‍යුත් පරිපථ. ගෘහ විද්‍යුත් පරිපථයක් කියන්නේ මේ නිවසේ තියෙන විද්‍යුත් පරිපථය. හරි. ගෘහ විද්‍යුත් පරිපථයක් කියලා කියන්නේ අපි මේ නිවසේ අපි ගෙදර තියෙන විද්‍යුත් පරිපථය. ඒක සාමාන්‍යයෙන් සංකීර්ණ පරිපථයක්. දැන් ගෙවල් වයරින් කරනවා කියලා එකක් කරනවානේ. නේද? දැන් මෙතන සමහර පිළි ළමයි ඇති ගෙවල් තමන්ට තනියෙන් ගියක් වයරින් කරගන්න පුළුවන් අය ඇති. සමහර ගෑල් ළමයි ඇති තනියෙන් ගියක් වයරින් කරන්න පුළුවන් අය. සමහර විට ඉන්න පුළුවන් ගොඩක් වෙලාවට අඩුයි. දැකලා නැහැ නම. ඒවට ඕනම කෙනෙකුට තනියෙන් බල්බ් එකක් මාරු කරගන්න. මේ පිච්ච බල්බ් එකක් දාලා එකක් දාගන්න. ඒ වගේ දේවල් සරල දේවල් සාමාන්‍ය දේවල් පුළුවන්කම තියෙනවා. ඒක අනිවාර්යෙන් තියෙන්නත් ඕනේ. ඒක නැත්නම් වැඩකුත් නැහැ. හරි? එතකොට මේ ගෘහ විද්‍යුත් පරිපථයක් කියන්නේ නිවසේ තියෙන විදුලි උපකරණ වලට අවශ්‍ය විදුලි බලය ලබා ගැනීම සඳහා සකසලා තියෙන පරිපථය. නිවසේ තියෙන විදුලි උපකරණ වලට අවශ්‍ය විදුලි බලය ලබා ගැනීමට සකසලා තියෙන විදුලි පරිපථය තමයි අපි කියන්නේ ගෘහ විද්‍යුත් පරිපථය කියන්නේ. එතකොට අපි දැනගෙන ඉන්න ඕනේ ගෙදර තියෙන උපකරණ මොනවද කියලා. ගෙදර තියෙනවා ඍජුවම විදුලි බලාගාරයෙන් ලැබෙන වෝල්ට් 230ක විද්‍යුත් ධාරාවට සරලම් ලෙස හදපු උපකරණ තියෙනවා. ඊළඟට එහෙම නැතු ඍජුවම විදුලි බලාගාරයෙන් අපිට ලැබෙන ප්‍රධාන විදුලියෙන් ලැබෙන විදුලි ධාරාවට සම්බන්ධ කරන්න බැරි උපකරණක් තියෙනවා. අපි ඒවා ගැන දැනුවත් වෙලා ඉන්න ඕනේ. හරි මට මෙන්න මේක කියන්නකෝ. සාමාන්‍යයෙන් ගෙදරකට ලැබෙන විදුලි සැපයුමේ විභවාන්තරය කොච්චර තියෙනවද? ඔයාලා දන්න විදිහට කියන්න බෑ. සාමාන්‍ය විභවාන්තරය කොච්චර තියෙනවද? කතා කරන්නේ දන්නේ විදිහට කියන්න වැරදුනාට කමන්නේ. වැරදුනාට කිසි ප්‍රශ්නයක් නැහැ. වැරදුනාට කමන්නේ කියන්නේ.
වෝල්ට් 240ක්. ඔය කෙනෙක් කියන වෝල්ට් 240යිලු. තව උත්තර දෙනවා කියන්න බලන්න. वोल्ट 230 सर. වෝල්ට් 230. ඔව් සමහර කියන වෝල්ට් 240යි, සමහර කියන වෝල්ට් 230යි. සමහර වෝල්ට් 220 කියන ඇති ඉන්නවද දන්නේ නැහැ. සාමාන්‍ය වෝල්ට් 230යි. වෝල්ට් 230යි. අපි ගන්න විදුලි උපකරණවල අපි ගන්න විදුලි උපකරණ අපි මොකද දැන් මට මේ වෙලාවේ පෙන්වන්න කියන්නේ මොකද ඔක්කොම අයින් කරලා තියෙන්නේ අපි දිවිච්ච ඒවා. විදුලි උපකරණයක් අපි ගත්තොත් එහෙනම් එයාගේ පිළිපස්ස ලේබල් එකක් තියෙන එක ගහලා තියෙනවා වෝල්ට් 220යි V 240යි V ඒ කියන්නේ ඔන්න රේන්ජ් එක. ඔය පරාසය තුල මේක ක්‍රියාත්මක වෙනවා කියලා තමයි කියන්නේ. එතකොට මේ වෝල්ට් 240 එක 230 220 සාමාන්‍යයෙන් අපිට ලැබෙන්න ඕනේ 230. හරි? මේකත් එක්ක තියෙනවා මෙහෙම සමාවක් දාලා මෙන්න 50යි h ඉතින්. මොකද්ද මේකේ මේ කියන්නේ? හර්ට් 50යි. මොකද්ද ඔකින් ඔය කියන්නේ? මෙන්න මෙහෙම එකක් තියෙනවා 50යි h ඉතින් කියලා. කාටද පුළුවන් කියන්නේ මොකද්ද 50යි h ඉතින් කියලා කියන්නේ? කියමු බලන්න දැන් විදිහට කියන්න බලන්න 50යි h ඉතින් කියලා කියන්නේ මොකද්ද? 50යි h ඉතින් කියන්නේ අපිට ලැබෙන්නේ සාමාන්‍යයෙන් විදුලි බලාගාරයෙන් අපිට ප්‍රධාන විදුලිය විදිහට ලැබෙන්නේ සරල ධාරාවද ප්‍රත්‍යවර්ත ධාරාවද? ප්‍රත්‍යවර්ත ධාරාව. ප්‍රත්‍යවර්ත ධාරාව. ප්‍රත්‍යවර්ත ධාරාව කාලයක් සමග විචලනය වෙන ආකාරය, يعني කාලයත් එක්ක වෙනස් වෙන ආකාරය ප්‍රස්ථාරගත කළොත් අපිට මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් ලැබෙන්නේ. ඔන්නෝම ප්‍රස්ථාරයක් අපිට ලැබෙන්නේ. කාලයත් එක්ක මේක වෙනස් වෙනවා. නේද? එතකොට මෙන්න මෙතන ඉඳලා මෙතනින් පටන් අරන් මෙහෙම උඩට ගිහිල්ලා ආයෙ මෙතනින් මෙතෙන්ට ඇවිල්ලා ආයෙ මෙතෙන්ට එනවා. නම් මෙන්න මේ. ඔන්න ඔය ටිකට කියන එක කම්පනයක් කියලා. එක කම්පනයක්. එතකොට මේ අපිට ලැබෙන ප්‍රත්‍යවර්ත ධාරාව එක තප්පරයක් තුළ මෙන්න මේ වගේ කම්පන 50ක් කරනවා. මෙන්න මේ වගේ කම්පන 50ක් කරනවා. ඒකයි අපි කියන්නේ ඒක හර්ට්ස් 50යි කියලා. තව විදිහට කියනවා නම් ධාරාව ගලන දිශාව එක තප්පරයක් තුළ 50 වාරයක් දෙපැත්ත මාරු වෙනවා. විද්‍යුත් ධාරාව ගලන දිශාව එක තප්පරයක් තුළ 50 වාරයක් දෙපැත්ත මාරු වෙනවා හරි වේගයෙන්. අනේකයි මෙතනින් මේ කියලා තියෙන්නේ. හර්ට්ස් 50යි කියලා කියන්නේ. හරි. එතකොට සාමාන්‍ය විදුලි බලාගාරයක ඔයාලා දන්නවනේ විදුලි බලාගාරයක වෝල්ට් 230 නෙමෙයි හදන්නේ. විදුලි බලාගාරයක තියෙනවා විශාල ඩයිනමෝවක්. ඒක හරිය දැවැන්ත ඩයිනමෝවක්. ඒ ඩයිනමෝව මගින් හදනවා කිලෝවෝල්ට් 15ක විදුලි විභවාන්තරයක්. කිලෝවෝල්ට් 15යි. හරි 15යි kV. කිලෝවෝල්ට් 15යි. ඒ කියන්නේ වෝල්ට් වලින් ගත්තොත් එහෙම 15000යි. වෝල්ට් 15000. වෝල්ට් 15000ක ධාරාවක් මෙයාම නිෂ්පාදනය විභවාන්තරයක් සහිත ධාරාවක් මෙයා නිෂ්පාදනය කරනවා. මෙයාගේ ධාරාව මේ විභවාන්තරයනේ. මෙයාගේ ධාරාව ගොඩක් වැඩි. හරි? මෙයාගේ ධාරාව ගොඩක් වැඩි. සමහරට මෙයාගේ ධාරාව සාමාන්‍යයෙන් ඇම්පියර් 100 ඇම්පියර් 1000කට විතරයි හිට වෙන්නේ. ඇම්පියර් 1000ක විතර වගේ මහා දැවැන්ත ධාරා. ඇම්පියර් 1000ක විතර වගේ මහා ලොකු ධාරාවක් මෙයාලා වෙන්නේ. ඒ කියන්නේ මේ කිලෝ මේ වෝල්ට් 15000යි ඇම්පියර් 1000ක විතර ධාරාවක්. කවුරු හරි මිනිස්සෙක් අද්දකින් ඇල්ලුවොත් මොකද වෙන්නේ? ඒ අල්ලන තැනින් ඒ මිනිස්සයා පුපුරලා යනවා බෝම්බ එක ගහුවා වගේ කෑලි චූටි කෑලි වලට කැඩෙනවා. හිතා ගන්න බැරි විදිහට මේ මිනිස්සයා පුපුරලා කෑලි වලට විනාශ වෙලා යනවා. මේ වෝල්ට් 15000යි ඇම්පියර් 1000ක විතර ධාරාව දෙපැත්තෙන් අල්ලුවා. හරි? ඒ වගේ දැවැන්ත ධාරාවක්. දැන් මේ වෝල්ට් 15000යි ඇම්පියර් 1000යි කියන මේ ධාරාවට අපි ලං කරොත් එහෙම රේල් පීල්ල කියන එක දන්නවනේ. ගොඩක්
මහතයි මෝල් ගහකට වඩා මහතයි. හරි. මෝල් ගහකට වඩා මහතයි මේ රේල් පීලක් නේ. රේල් පීල කියන්නේ ගොඩක් ලොකු එකක්. ඒ රේල් පීල කැලලකට මේක දෙපැත්තෙන් කරන්ට් එක දුන්නොත් එහෙම ශෙනිකව රේල් පීල උණු වෙලා වැක්කිරලා යනවා. ඒ තරම් අධික ධාරාව ලොකු ධාරාවක් යනවා. විභවාන්තරයේ ධාරාව ගොඩක් වැඩි. එතකොට මෙන්න මේ වගේ ඉහළ විභවාන්තරයක් සහ ඉහළ ධාරාවක් සහිත මේ විදුලි මේ බල සැපයුමක් මෙයා නිෂ්පාදනය කරනවා. මෙහෙම බල සැපයුමක් නිෂ්පාදනය කරාම මේ බල සැපයුම මේ විභවාන්තරය සහ මේ ධාරාව සාමාන්‍ය වයර් එකක් කරා ගෙනියන්න අමාරුයි. සාමාන්‍ය වයර් එකක් කරා ගෙනියන්න අමාරුයි. මේක පාරේ තියෙන ඔය දාලා තියෙන කම්බි ඒව තුලින් මේක ගෙනියන්න අමාරුයි. ඇයි ඒ? අර මම කිව්වේ අර අච්චර රේල් පීලන් සයිස් එකක් වුණා තුමු කරන්න පුළුවන් තරම් අධික ධාරාවක් නෙමෙයි. ඉතින් එතකොට අනිවාර්යයෙන්ම සාමාන්‍ය පුංචි කම්බි හරහා යන්න බෑ. කරන්ට් එක දෙනකොටම සම්පූර්ණයෙන් කම්බි ඒ වයර් පද්ධතිය සම්පූර්ණයෙන් උණු වෙලා ගිනි අරගෙන වැටෙනවා. එහෙනම් ඒක හරියන්නේ නැහැ. ඒ නිසා මේකට තියෙනවා විශේෂ ක්‍රමයක්. මේකට භාවිත කරන අධිකර පරිණාම. අධිකර පරිණාමක භාවිත කරනවා. අධිකර පරිණාම දැන් ස්ටෙප් අප් කියලා කියන්නේ මේක. අධිකර පරිණාමක භාවිත කරනවා. අධිකර පරිණාමකයෙන් කරන්නේ විභවාන්තරය වැඩි කරනවා. විභවාන්තරය වැඩි කරලා ධාරාව පුළුවන් තරම අඩු කරනවා. විභවාන්තරය වැඩි කරලා ධාරාව අඩු කරනවා. හරිද? එතකොට මේක විභවාන්තරය වැඩි කරනවා කිලෝවෝල්ට් 132කට. එහෙම නැත්නම් කිලෝවෝල්ට් 220කට වැඩි කරනවා. ඒ කියන්නේ වෝල්ට් වලින් ගත්තොත් වෝල්ට් 1,32,000කට වෝල්ට් නම් 1,32,000යි. වෝල්ට් 1,32,000කට. එහෙම නැත්නම් වෝල්ට් 2,20,000කට. 2,20,000කට. වෝල්ට් 2,20,000කට මෙයාගේ විභවාන්තරය වැඩි කරනවා. තා ඉහළ විභවාන්තරය. හැබැයි ওই විභවාන්තරය කොහොම වැඩි කරද්දී මේ ඇම්පියර් 1000ක විතර තිබිච්ච ධාරාව මේක පහළ වහිනවා. ඇම්පියර් 1000ක විතර තිබිච්ච ධාරාව මේක පහළ වහිනවා. සාමාන්‍යයෙන් ඇම්පියර් 60කට විතර වගේ ධාරාව පහළ වහිනවා. මෙතෙන්දී ඇම්පියර් 30කට විතර වගේ පහළ වහිනවා. අන්න එතකොට මෙන්න මේ ඉහළ විභවාන්තරයක් සහිත අඩු ධාරාවක් නිසා අන්න සාමාන්‍ය විදුලි රැහෙන් ඔස්සේ මෙයාට ගමන් කරන්න පුළුවන්. සාපේක්ෂ ශක්තිය හානි වෙන්නේ නැහැ. වයර් උණු වෙලා වැටෙන්නේ නැහැ. කම්බි වලට හානි සිදු වෙන්නේ නැහැ. හරිද? එතකොට ඔන්න බලන්න මේක හොඳට ඔයාලා සටහනක් විදිහට හිතේ තියාගන්න ඕනේ. මොකද මෙන්න මේ කොටස් වලින් ඔයාලගෙන් කෙටි ප්‍රශ්න අහනවා. කෙටි ප්‍රශ්න වලට තමයි මේක වැදගත් වෙන්නේ. සමහරවිට ලියන ප්‍රශ්න වල පොඩි කොටස් වලට මුලින්ම විදුලි බලාගාරය හදනවා කිලෝවෝල්ට් 15ක විතර කියන වෝල්ට් 15000ක විතර විභවාන්තරයක් සහිත ධාරාවක් හදනවා. එයා මේක ඊට පස්සේ වැඩි කරනවා කිලෝවෝල්ට් 132කට එහෙම නැත්නම් කිලෝවෝල්ට් 220කට. කිලෝවෝල්ට් කියන එක 10න් වැඩි කරාම තමයි වෝල්ට් වලට එන්නේ. එතකොට 10න් වැඩි කරාම වෝල්ට් 1,30,000 හරිය නැත්නම් වෝල්ට් 2,20,000 තරම් ඉහළ විභවාන්තරයක් සහිත ධාරාව බවට මෙයා පත් කරනවා. එතකොට විභවාන්තරය වැඩි වෙද්දී ධාරාව අඩු වෙනවා. ධාරාව වැඩි කරද්දී විභවාන්තරය අඩු වෙනවා. ඒක දෙපැත්තට තියෙනවා. හරි? විභවාන්තරය වැඩි කරාම යන්න පුළුවන්. ධාරාව අඩු වෙන. ඒකට විභවාන්තරය අඩු කරාම යන ධාරාව ඉබේටම වැඩි වෙනවා. හරි ඒක වෙන්නේ කොහොමද කියලා ඔයාලට වෙනම පරිණාමක කියන පාඩම තියෙනවා. අධිකර පරිණාමක, අවකර පරිණාමක යන තියෙනවා. අන්න ඒ කොටසදී මේ වෙනම ඔයාලට දැන් ඉගෙන ගන්න පුළුවන්. දැනට මතක තියාගන්න විභවාන්තරය වැඩිදී ධාරාව ඉබේටම අඩු වෙනවා. ධාරාව අඩු වුණාට පස්සේ වෙන්නේ මොකද්ද? අර සාමාන්‍ය වයරයක් කරා මේ පෑනක් සයිස් මහත කම්බියක් කරා බාධාවකින් තොරව විදුලිය ගෙනියන්න පුළුවන්කම තියෙනවා. හරි? බාධාවකින් තොරව විදුලිය ගෙනියන්න පුළුවන්.
දැන් මේක මෙහෙම ගිනිච්ච කරපස්සේ මේ වෝල්ට් 1,30,000 අපිට ගෙවල් වලට හම්බෙන්නේ නැහැ නේද? මේ වෝල්ට් 1,30,000 දෙන්නේ කාටද දන්නවද? මේක දෙන්නේ ප්‍රාදේශීය බෙදා හැරීමේ මධ්‍යස්ථානති. විදුලි බලාගාර වලට අමතරව ප්‍රාදේශීය බෙදා හැරීමේ මධ්‍යස්ථාන තියෙනවා. ඒ කියන්නේ ඔයාලා දන්නවා දැන් උපපොළවල් කියලා කියන්නේ උපපොළවල්. හරි. ඒ උපපොළවක් කියලා කියන්නේ බදුල්ල තියෙන උපපොළ. බදුල්ල තියෙනවා අපිට ළඟම තියෙන බදුල්ල ඉදිරිපත් මණ්ඩලයේ වෙනම උපපොළක් තියෙනවා. එතකොට මෙන්න මේ වගේ වෝල්ට් 1,30,000ක විභවාන්තරය එහෙම නැත්නම් 2,20,000ක විභවාන්තරයක් සහිත ධාරාව කෙලින්ම ලොකු අර කඳු උඩින් ලොකු මේ කණු ගහලා ඒව දිගේ තමයි අරන් එන්නේ. ඈතින් අරන්. එහෙම අරන් එලා එයාට දෙනවා. හරිද? බෙදා හැරීමේ උපපොළවට දෙන්නේ. මෙන්න උපපොළවල තමයි මේක දෙන්නේ. උපපොළවල වලින් මොකද කරන්නේ? මෙයා නැවත වතාවක් මේ ලබා දුන්න මේ විදුලි ජව සැපයුම මෙයා නැවත වතාවක් විභවාන්තරය අඩු කරලා ඒව තමයි අපිට ලබා දෙන්නේ. මේක දෙන්නේ කොහොමද? මෙතනින් යාළ මේක බෙදනවා. අපි කියන්නේ හයි ටෙන්ෂන් ලයින් කියලා. ඔය දැන් පාරවල යන්නේ අර ලොකු කණුවේ උඩ කම්බි තුනක්. ඒ කියන්නේ මෙහෙම ලොකු දැවැන්ත කණුවක් ගහලා ඒක උඩ මෙහෙම අර බෝල මෙහෙම හයි කරලා ඕකුඩින් ඔහම රැහෙන් අරන් යන්නේ තුනක් අරන් යන්නේ ඔහම. දන්නවනේ ඔය. ඕනෝ. මේක මෙතන මැදි ගහලා තියෙනවා බෝඩ් එක තන්ත්‍රාවයි වෝල්ට් 33000 නෝ ගහලා තියෙනවා. ඕනින් කියලා උඩ නගින්න එහෙම එපා කියලා දාලා තියෙනවා දැකලා තියෙනවා. එතකොට මෙයාලා මෙතෙන්දී කිලෝවෝල්ට් 33කට එහෙම නැත්නම් කිලෝවෝල්ට් 11කට වගේ මේක අඩු කරනවා. ඒ කියන්නේ මෙතන ගත්තොත් වෝල්ට් 33000යි මෙතන වෝල්ට් 11000යි. ඒ වගේ ප්‍රමාණයකට මෙයා තව අඩු කරනවා. අඩු කරලා ඒව තමයි යවන්නේ ප්‍රාදේශීයව. ඒ කියන්නේ ටවුන් එකට යනවා ටවුන් එකට අපි බුත්තර ටවුන් එකට කියලා. බුත්තර ටවුන් එකට මේකින් එනවා. අරන් ඇවිල්ලා එතන යාලා හයි කරනවා. අර කණුවක් ගහලා මේක ට්‍රාන්ස්ෆෝමර් කියලා හයි කරනවා. ලැබෙන පාරෙන් ට්‍රාන්ස්ෆෝමරයක් කියලා එකක් තියෙන. ඉස්සරහින් කණු දෙකක් මැද ලොකු තඩි එකක් දැන් පොඩි වගේ. මේ ට්‍රාන්ස්ෆෝමරේට ආවට පස්සේ තමයි මෙයාලා මෙතනින් මෙහෙම රැහෙන් හදාගන්න. සිංගල් ෆේස්, ඩබල් ෆේස්, 3 ෆේස් එහෙම කී හදන්න. හරි. මෙයාලා මේ මෙතනින් තමයි බෙදා හරින්නේ. ඔන්න මෙන්න මෙතන ඒ අර පාරවල් වල ගහලා තියෙනවා මෙන්න ට්‍රාන්ස්ෆෝමර්. ඔය ට්‍රාන්ස්ෆෝමරෙන් තමයි වෝල්ට් 230 දක්වා අඩු කරන්නේ. බලන්න කොච්චර ලොකු ගමනක් දෙන්නේ කියලා. මුලින්ම වෝල්ට් 15000 ටිකක් හදනවා අධික ධාරාවක්. ඒවා වයර් දිගේ අරන් යන්න බෑ. ඒ නිසා ඒක වෝල්ට් 1,30,000 කියනවා නම් වෝල්ට් 2,20,000කට වැඩි කරනවා. වැඩි කරලා බෙදා හැරීමේ උපපොළවල් වලට අරන් යනවා. ඒවට අරන් ගියාට පස්සේ ඒව මේක වෝල්ට් 33000 කියනවා නම් වෝල්ට් 11000ක විභවාන්තරයක් බවට වැඩි කර ගන්නවා. ඒ වැඩි කරාට පස්සේ ඊට පස්සේ තමයි යාර මොකද්ද කරන්නේ? අර පාරවල තියෙන මේ ට්‍රාන්ස්ෆෝමර් එකකට දෙන්නේ. ආන්නේ ට්‍රාන්ස්ෆෝමර් වලින් තමයි ඊට පස්සේ වෝල්ට් 230 දක්වා මෙයාලා මේක වැඩි කිරීම අඩු කිරීම සිදු කරන්නේ. ඊට පස්සේ තමයි ඒක අපිට ලබා දෙන්නේ. දැන් එතකොට වලගේ ටියුට් එකේ ওই ටික මම හිතන්නේ සටහන් කරලා තියෙනවා. ලියා ගන්න අවශ්‍ය නැතුව ඇති මට මතක හැටියට. ගෘහ විද්‍යුත් පරිපථය කියලා දාලා ওই ටික දාලා ඇති 1 2 3 කියලා වෙන වෙන කරලා ඇති. රූපකරහණකුත් දාලා ඇති. එක් මධ්‍යස්ථාන වලින් කොහොමද මේක මේ කිලෝවෝල්ට් 15ක් වගේ මේක අවසානයේ ගෙදරට වෝල්ට් 230 හර්ට්ස් 50 දක්වා වෙනස් වෙන ආකාරය රූපකරණකුත් දක්වලා ඇති. බලන්න එකේ මොන හරි ලියා ගන්න දේවල් තියෙනවද කියලා? හරි ඊයතන මොකුත් ලියන්න දේවල් නැහැ. හරි ඊළඟට බලමු අපි ඒ ටික ඔක්කොම ටියුට් එකේ දාලා තියෙනවා. දැන් මෙහෙම ටියුට් ගන්න බැරි වෙච්ච අය ඉන්නවනම් පුළුවන් තරම් ඉක්මනට ගිහලා අදාළ ස්ථානයේ ටියුට් එක අරගන්න. පැල්ලත්තේ අමෘතසර ළඟ ටියුට් කීපයක් තියෙනවා. ඉතින් ගන්නත් පුළුවන්. ඊළඟට පැල්ලත්තේ ගෲප් ක්ලාස් එකකට එතනින් ගන්න ටියුට් එක.
සුගේගේ පැහැදිලිව තියෙන සමාන මැදිරි ගෲප් ක්ලාස් එකේ නෑ ඉතින් කන්ටිනියුට් එක ඊළඟට ඉංග්‍රීසි කඩේ ළමයි ටික ඉංග්‍රීසි කඩේ වෙනද ගත තැනින් අරගන්න ඔය බුත්තර ළමයි ටික බුත්තර වෙනද ටියුට් එක ගත තැනින් ටියුට් එක අරගෙන මම ඊයේ දෙක වෙනකොට අවුරුදු දෙකේදී ටියුට් එක දීලා තිබ්බේ හරිද ටියුට් එක නැතුව මේ වැඩ ටික ටිකක් කරගෙන යන්න අමාරු ඉක්මනට ඉවර කරගන්න ඕනේ හරි එහෙනම් බලමු අපි ගෘහ විද්‍යුත් පරිවර්තය දැන් මම ගිය සතිය ඔයාලට කිව්වා ඔයාලා ගෙදර ගිය තැන ඊට කලින් සතියේත් මම කිව්වා ඔයාලා ගෙදරට කරන්ට් එක එන්නේ කොහොමද කියලා හැම තැනම ඇවිදලා බලන්න කියලා. ගිය ඇතුලේ තියෙන උපකරණ මොනවද? අන්නේ බලපු කට්ටිය දන්නවා. ඒ බලපු කට්ටිය දන්නවා දැන් ගෙදර තියෙන උපකරණ ටික මොනවද? හරිද? ප්‍රධාන වශයෙන් ඉස්සෙල්ලාම විදුලිය ලැබෙන්න පටන් ගන්න අපිට ගේ ගෙදරට විදුලිය ලැබෙන්න පටන් ගන්නේ බෙදා හැරීමේ රැහැන් වලින්. හරි දැන් කට්ටිය මයික් ඔන් කරලා කතා කරමු මාත් එක්ක. බෙදා හැරීමේ රැහැන් කියන එක දන්නවද ඔයාලා? දැකලා තියෙනවද? බෙදා හැරීමේ රැහැන දැකලා තියෙනවද? ඔව් සර්. ඔව් පාරේ කණු වල හිටවලා තියෙන බෙදා හැරීමේ රැහැන්. හරි? පාරේ කණු හිටවලා තියෙනව නේද? ඒ පාරේ කණු හිටවලා තියෙන්නේ ඒවයින් යන්නේ බෙදා හැරීමේ රැහැන්. එතෙන්ද තමයි අර වෝල්ට් 230 හර්ට් 50 දක්වා අඩු කරලා වුණ ලබා දීලා තියෙන්නේ. එහෙනම් බෙදා හැරීමේ රැහැන් තමයි අපි ගන්න. ඊට පස්සේ අපි වෙනම ගන්නවා ගෙදරට වයර් එකක්. ඔයාලා දැකලා අර ওই වයර් වල රාව ඉස්සරහට මතක තියාගන්න. දැන් ඉස්සර තිබිච්ච විදිහට තමයි තාම සිලබස් එකේ තියෙන්නේ. දැන් නම් අර පාඩේ තියෙන බෙදා හැරීමේ රැහැන කළු පාට කඩි වයර් එකක් තියෙන වයර් ගොඩක් මිටියක් අමරලා ඒකට තමයි ක්ලික් කරලා ගන්න. ඉස්සර තිබුණේ විවෘත රැහැන්. ඒ කියන්නේ මේවා තිබුණේ මේ විවෘත රැහැන් කියන්නේ එළියට පේනවා. මේක කියලා වවුලෙක් හැදුන chance දාලා ඌව පිච්චිලා යන එකනේ. විවෘත රැහැන් තිබුණා. ওই විවෘත රැහැනෙන් තමයි ගෙදරට කරන්ට් එක අරගන්නේ. හරි? විවෘත රැහැන් වලින් තමයි ගෙදරට කරන්ට් එක ගන්න. ඒ ගන්නකොට මතක තියාගන්න මේ විවෘත රැහැන් වල මේ උඩ තියෙන්නේ L1 live 1 live 2 L3 යට එක තමයි නියුට්‍රල්. යට නියුට්‍රල්. මේ බෙදා හැරීමේ රැහැන් මෙහෙම තියෙන ඒවායින් මතක තියාගන්න ඕනම තැනක යටම තියෙන රැහැන් තමයි නියුට්‍රල් එක. නියුට්‍රල් එක කියලා කියන්නේ අජීවී රැහැන්. මේ තුනම සජීවී. උඩ තියෙන රැහැන් ඔක්කොම සජීවී යට තියෙන එක අජීවී. හරිද? ඒක හොඳට මතක තියාගන්න. සමහර කට්ටිය යට සජීවී කියලා දාලා තියෙනවා වැරදි. එහෙම වැරදි. යට අනිවාර්යෙන් අජීවී දාන්න. හේතුව තමයි මොකක් හරි අපි හිතමුකෝ අපි යකඩ බඩයක් හරි මොකක් හරි වැරදිලා එක්ක අර යකඩ මේ ඇලුමිනියම් හිමාවක් හරි මොකක් හරි මෙහෙම උස්සා යනවා. උස්සා යද්දි අපිට අමතක වෙලා වදිනවා තරස් දාලා මේ වයර්. ඉස්සරම කියන්නේ යට තියෙන එකේ. යට තියෙන එක සජීවී වයරයක් වුණොත් එහෙම අර හිමගේ එහෙම නැත්නම් යකඩ බඩේ අල්ලගෙන ඉන්න කෙනා එයාට විදුලි සැර වදිනවා. ආන් එක වළක්වන්න මොකද කරලා තියෙන්නේ? යටම රැහැන අජීවී දාලා තියෙනවා. ඇයි ඒ? පුළුවන් තරම් මිනිසුන් ආරක්ෂා කිරීමේ පරමාර්ථයෙන් තමයි ඒක දාලා තියෙන්නේ. ඒක අජීවී රැහැන ගැටුණාට එයාට හානියක් වෙන්නේ නැහැ. අන්න ඒකයි. ඔය යටම තියෙන අජීවී රැහැන. ඉතින් එහා උඩ ටික තමයි සජීවී රැහැන් තියෙන්නේ. ඔයාලට කියන්නේ අපි ඔයාලට කියන්නේ බෙදා හැරීමේ රැහැන්. බෙදා හැරීමේ රැහැන් වලට පස්සේ මේ ගෙදරට එනවා වයර් එකක්. ඔක දැකලා ඉතින් කළු පාට මහත වයර් එකක් නේ. කළු පාට මහත් වයර් එකක් ගෙදරට එන්නේ. ලෝඩ් වයර් එක කියලා කියන්නේ. ඔන්න ඕකට කියන්නේ සේවා රැහැන්. මේ ගෙදරට එන කළු පාට මහත වයර් එක කියන්නේ සේවා රැහැන්. මේක සේවා රැහැන්. එතකොට ඕක ගෙදරට ආවට පස්සේ කෙලින්ම කොතනද දෙන්නේ? ඔන්න එනවා. අද සේවා රැහැන කෙලින්ම එනවා. අධිධාරා පරිපත බිඳිනේ. ඔන්න. අධිධාරා පරිපත බිඳිනේ. අධිධාරා පරිපත බිඳිනේ. ඔයාලා ගෙදර එළියේ මේක තියෙනවා. ඔයාලා ගෙදර එළියේ මීටර බෝඩ් එකක් තියෙනවා මේ. මීටරේ සුදු පාට ප්ලාස්ටික් පෙට්ටියකින් ආවරණය කරලා මේක ඇතුලේ මීටරේ තියෙනවා මෙහෙම. නේ මෙහෙම. තියෙනවා මේක අරගෙන කොට මේකේ ඉලක්කම් ටික ගන්න කියලා තියෙනවා. මෙන්න මේ හරිය. මේ හරිය තියෙනවා liver දෙකක් තියෙන ස්විච් එකක්. ඔන්න ඒක ගලස් ගාලා මෙහෙම පාත් කරන්න පුළුවන්. හරි. සාමාන්‍යයෙන් මේක දැන් එන්නේ liver දෙක එක. ඉස්සරහා එක liver එක තියෙනවා. හරිද? ඔයාලා මේක මෙහෙම මතක දැන් ගෙදර තියෙන විදියට නෙමෙයි මතක තියාගන්න ඕන. ඔයාලගේ විෂය නිර්දේශයේ පොතේ තියෙන විදියට තමයි මතක තියාගන්න ඕන. හරිද? අධිධාරා පරිපත බිඳිනේ කියන එක තමයි තියෙන්නේ.
ඒක දැන් ඔයාලගේ ටියුට් එකේ දාලා තියෙන්නේ එක liver එකක්. ඒ කියන්නේ ස්විච් එක එකයි මේ පාස් වෙන්නේ. ඒ කියන්නේ එක සජීවී රැහැන විතරයි මෙයාට සම්බන්ධ වෙන්නේ. හරි? මෙයාට එහෙනම් සජීවී රැහැන විතරයි සම්බන්ධ වෙන්නේ. සජීවී රැහැන ඊට පස්සේ යනවා මෙයාගේ මීටරේට. අජීවී රැහැන මෙයාට සම්බන්ධ වෙන්නේ. අජීවී රැහැන වෙන එළියෙන් එනවා. එහෙනම් එයා කෙලින් මෙයාට එනවා. අන්න ඒක මතක තියාගන්න. ඔයාලගේ සිලබස් එකේ තියෙන විදිහට මතක තියාගන්න. ගෙදර තියෙන විදිහට මතක තියාගන්න එපා. හරිද? එහෙනම් ඉස්සෙල්ලාම එන්නේ කොහොමද? මේ මෙතන තියෙනවා පාරේ යන රැහැන් ටික තියෙනවා බෙදා හැරීමේ රැහැන්. ඒ බෙදා හැරීමේ රැහැන් වලින් පස්සේ ඊළඟට සේවා රැහැන්. සේවා රැහැන්ෙන් එනවා එළියේ තියෙන අධිධාරා පරිපත බිඳින. ඔක කලින් තිබුණා සේවා විලායකය කියලා එකක්. කලින් තිබුණේ පරණ මේ ඒ කියන්නේ පරණ විදුලි පරිපත. ඒ කියන්නේ ඉස්සරම වයරින් කරපු ඒවායි. තිබුණේ ළඟදි කරන්ට් එක දෙනකොට දුන්නම තමයි දැනට අවුරුදු 4කට 5කට කලින් තමයි මේ 4 5ක් ඇතුළත තමයි මේ අධිධාරා පරිපත බිඳිනේ කියන එක ආවේ. ඊට කලින් තිබුණේ සේවා විලායක. කළු පාට ලොකු ෆියුස් එකක්. කට් අවුට් එක කියලා කියන්නේ කට්ටිය. ඔක නිකන් දරුවල අතර ගන්න පුළුවන්. ඔක ගැලව ගාම මුළු ගෙදරටම කරන්ට් එක නැති වෙලා යනවා. හරි. ඒක නිකන් මේ වගේ එකක්. මම මේවා මහනවා. ඒක නිකන් මේ වගේ කළු පාට පෙට්ටියක් වගේ. කළු පාට පෙට්ටියක් වගේ මෙන්න මෙතන යකඩ ලෝහ තහඩු දෙකක් තියෙනවා. මේක ඇතුලෙන් තියෙනවා විලායකයක්. කම්බියක් තියෙනවා. උණුවේ ඒක වැඩියෙන් කරන්ට් එක ගියොත් ඕක උණුවේ යන තමයි හදලා තියෙන්නේ. හරි. දැන් එතකොට මේ අධිධාරා පරිපත විදිහේ එහෙම නැත්නම් සේවා විලායක. ඔන්න තුන්වෙනි එක. ඊට පස්සේ යන්නේ කියන්නේ මීටරය. ඇයි මීටරය හරහා තමයි ගෙදරට කරන්ට් එක යන්න ඕනේ. එහෙම ගියාට පස්සේ තමයි අපි කොච්චර පරිභෝජනය කරාද කියලා මනින්න පුළුවන් වෙන්නේ. මේක කියනවා මීටර. එහෙම නැත්නම් විදුලි මනුව. විදුලි මනුව. හරිද? මනු කියවන්නා කියලා කියන්නේ මීටර රීඩින්ග්ස් ගන්න කෙනාට. විදුලි මනුව. එයා තමයි මීටර. එයාගේ එකෙන් තමයි මේ කොච්චර විදුලි ඒක ප්‍රමාණයක් අපි පාවිච්චි කරාද කියලා බලන්න. එතකොට මේ විදුලි මීටරෙන් පෙන්වන්නේ කිලෝවොට් පැය වලින්. කිලෝවොට් පැය වලින් අපි ගිය සතිය ගණන් හැදුවේ ආන්න. කිලෝවොට් පැය වලින් තමයි මෙතන මෙයා විදුලිය කොච්චර විද්‍යුත් ශක්ති ප්‍රමාණයක් පරිභෝජනය කළාද කියලා පෙන්වන්නේ. අපි ඒක තමයි ඒ ප්‍රමාණය තමයි අපි මුදල් ගෙවීම සිදු කරන්නේ. හරි. විදුලි මීටරෙන් පස්සේ ඊට පස්සේ එනවා ඊට පස්සේ ගිය ඇතුළට යනවා. මේ ඔක්කොම ටික තියෙන්නේ එළියේ. ඒ කියන්නේ බෙදා හැරීමේ රැහැන තියෙන්නේ එළියේ. ඒකයි තියෙන්නේ විදුලි බල මණ්ඩලයට. ඊළඟට සේවා රැහැන කළු පාට වයර් එක දෙන්න ලෝඩ් වයර් එක. ඒකයි තියෙන්නේ විදුලි බල මණ්ඩලයට. ඊළඟට තියෙනවා අධිධාරා පරිපත බිඳිනේ එහෙම නැත්නම් සේවා විලායකය. ඒකයි තියෙන්නේ විදුලි බල මණ්ඩලය. ඊළඟට විදුලි මීටරය. ඒකක් තියෙන්නේ එළියේ. ඒකයි තියෙන්නේ විදුලි බල මණ්ඩලයට. ගිය ඇතුළට හයි කරන්නේ නැහැ. විදුලි මීටරෙන් පස්සේ තමයි විදුලි මනුවෙන් පස්සේ තමයි ගිය ඇතුළට වයර් එක යන්නේ. ගිය ඇතුළට වයර් එක ගියාට පස්සේ ඉස්සරම හම්බ වෙන්නේ වෙන්කරණය අයිසොලේටර් කියලා කියන්නේ. වෙන්කරණය නම් මේන් ස්විච් කියලා කියනවා. වෙන්කරණය. වෙන්කරණය අයිසොලේටර් කියලා කියනවාකට. එහෙම නැත්නම් මේන් ස්විච් කියලා කියනවා. වෙන්කරණය කියන එක දැන් ඔයාලගේ ටියුට් එක ගාම බලාගෙන යන්න. බලාගෙන ඉන්නකොට තමයි ගොඩක් ලේසි. හොඳයි මම මෙතනින් පෙන්නන්න යන්නම්කෝ. ගේ ඇතුලේ තමයි තියෙන්නේ වෙන්කරණය එහෙම නැත්නම් විලායක සහිත ප්‍රධාන ස්විච් එක. මෙන්න මේක. මම දැන් හයිලයිට් කරලා පෙන්නපු කොටස. මේන් ස්විච් කියලා කියන්නේ ඒක. ඊට පස්සේ තියෙන එක තමයි මේන් ස්විච් එකට පස්සේ තියෙනවා ට්‍රිප් ස්විච් එක කියලා අපි හඳුන්වන පැන්නුම් ස්විච් කියන එක තියෙන. එහෙම නැත්නම් ශේෂ ධාරා පරිපත විදිනය එහෙම නැත්නම් පැන්නුම් ස්විච් එක කියලා කියනවා. ඊට පස්සේ තියෙනවා එතනින් එහාට තමයි අපේ ෆියුස් බෝඩ් එක එහෙම නැත්නම් ඔය මේ සිඟිති පරිපත මිදින කියලා අපි කියන්නේ මිනි සර්කිට් බ්‍රේකර්ස්. එහෙම නැත්නම් ෆියුස් එහෙම නැත්නම් විලායක. අන්නේ කොටස් ටික එනවා මේ විදිහට. එතනින් තමයි ගෘහ විද්‍යුත් පරිපතයේ පරිපත සඳහා වෙනම විදුලි ධාරාව රැගෙන යාම කරන්නේ. එතකොට එතනින් එහාට තියෙන විදුලි පරිපතයේ කොටස් තමයි මේ සාමාන්‍යයෙන් අපිට තියෙනවා මේ ප්ලග් එක. ඔකට තමයි කියන්නේ අපි කෙවිනි. එහෙම නැත්නම් කෙවිනි පිටුවාන කියලා තමයි සිංහලෙන් කියන්නේ. අපි කියන්නේ සාමාන්‍ය බිත්ති හැදෙන ප්ලග් එක.
ඊළඟට මේ තියෙන්නේ බල්බ් වල එන ස්විච් ඒවා තියෙනවා. ඊට පස්සේ හැම ගෙදරකම අවසානයේ එළියෙන් හයි කරපු එකක් තියෙන earth එක කියලා අපි කියන්නේ. ආන්න එක තමයි භූගත සන්නායකය. ඊට පස්සේ ගෙවල් වල තියෙන මේ විදුලි පහන් ඒවා තමයි ඉතින් මේ ගුරුපහිනි යන්ත්‍ර, ගුවන් විදුලි යන්ත්‍ර ඒවා අයිති වෙනවා අනිත් උපාංග වලට. දැන් මම ඔයාලට එක එක උපකරණ ගැන වෙන වෙනම කියලා දෙන්නම්. දැන් මේ කොටසේ දැන් මේක සමහර අයට හරි බෝරින්. ඇයි ඒ? දැන් කොල්ලන්ට නම් මේව හරි ෂෝ. ඒ උන් හරි ආසන වයර් කැලි යන මනම් ගැට ගන්න, ඔයගේ කරන්ට් එක වද්ද ගන්න, ඔයගේ ඒවට හරි ආසයි. ඒ වුණාට ගෑල්ලමයි සමහර ගෑල්ලමයි මේවට කැමති නෑ. ඒ වුණාට කැමති නැති වුණාට අකමැත්තෙන් වුණා මේක ඉගෙන ගන්න වෙනවා, බලා ගන්න වෙනවා. එහෙම නැති වුණොත් එහෙම විභාග ලකුණුත් නැති වෙලා යනවා. හරිද? දැන් මම වෙන වෙනම ඔයාලට කියලා දෙන්නම්. සේවා රැගෙන කොහොමද සම්බන්ධ වෙලා තියෙන්නේ, ඊට පස්සේ අධිධාරා පරිපත නිදින, ඊට පස්සේ විදුලි මනු ඒවා සම්බන්ධ වෙච්ච ආකාර ටික මම ඔයාලට දැන් වෙන වෙනම කියලා දෙන්නම්. ඒ අවශ්‍ය තැන්වල සටහන් සම්පූර්ණ කර ගැනීමත් ඔයාලම කරගන්න ඕනේ. හරි? සටහන් සම්පූර්ණ කර ගැනීමත් ඔයාලා කරගන්න. මාව දකින්න ඕනේ නෑනේ. මේ මම ඔයාලට වෙන වෙනම ස්ක්‍රීන් එකේ ෂෙයා කරලා ඔයාලට ටික කියලා දීගෙන යන්න. හරි? හරි මේ මට පොඩ්ඩක් ඔය අතරේ කියන්නකෝ දැන් ටියුට් එක කිව්වත් වැඩක් නැහැ. ඉතින් ටියුට් එක නැත්නම් නේද? ටියුට් එක නැති අය හෙට දවසේ ඇතුළත කොහොමද ටියුට් එක ලබා ගන්න. හරි? හරි එහෙනම් දැන් බලමු අපි මේක දැන් ඔයාලා ගෙදර බලන්න. ඔයාලා ගෙදර එළියෙන් මේ තියෙන සේවා රැහැන. ඒ කියන්නේ ගෙදර ලයිට් කණු ඉඳන් එන වයර් එක තමයි මේ තියෙන්නේ. එක රතු පාට අනිත් එක නිල් පාටයි. එක්ක සමහරට අනිත් එක කළු පාටින් තියෙන්න පුළුවන්. එක්ක දුඹුරු රතු පාටින් දුඹුරු පාට තියෙන්න පුළුවන්. ඒ රතු පාට රැහැන තමයි සජීවී රැහැන. නිල් පාට රැහැන තමයි අජීවී රැහැන. හරිද? එතකොට දැන් මෙතන තියෙන ඉතින් අධිධාරා පරිපත නිදිනේ. මේකට නම් කෙලින්ම වයර් දෙකම සම්බන්ධ වෙච්ච අවස්ථාව තමයි මම ඔයාලා ගෙවල් වල තියෙන්නේ ඔය විදිහට තමයි. එතකොට අධිධාරා පරිපත නිදිනේ හරහා මෙන්න මේ කොටස අධිධාරා පරිපත නිදිනේ හරහා තමයි විදුලි මීටරයට සඳ මීටරයට විදුලිය සැපෙන්නේ. අපිට අපිට පුළුවන් එළියේ ඉඳන් මෙන්න මේ අධිධාරා පරිපත නිදිනය මගින් සම්පූර්ණ නිවසරේන විදුලිය විසන්ධි කිරීමේ හැකියාව අපිට තියෙනවා. විදුලි මීටරයෙන් පස්සේ ගේ ඇතුළට යන මේකට කියනවා පාරිභෝගික ඒකකය. හරිද? පාරිභෝගික ඒකකය කියලා කියන්නේ මේ පාරිභෝගික ඒකකය තුල මේ වෙන්කරණයේ ශේෂධාරා පරිපත නිදින, සිංගිති පරිපත නිදින මේ සියල්ලම එකට තියෙනවා. මේක ගොඩක් කොටස් එකට තියෙනවා. දැන් ඒකට අදාළ පරිපත සටහන තමයි මේ තියෙන්නේ. මේකේ මම ඔයාලට ටිකක් පෙන්නන්නම්. ඔයාලට පේනවනේ මේ අධිධාරා පරිපත නිදිනේ කියන එක. මෙන්න මේ කොටස. හොඳට බලන්න. මෙතන මේ තියෙන්නේ බලන්න මෙතන මේ තියෙන ඊතලයක් එක ඊතලයක් පෙන්නලා තියෙනවා නේද? මෙතන මේ ඊතලයක් වගේ මෙහෙම මේ. ඔය මං යන්නේ ඊතලයක්. ආන්න එතන. ඒකෙන් කියවෙන්නේ ඒක මේ ඒක ද්‍රව සුචයක් කියන එක. ඒක ද්‍රව සුචයක්. හොඳට මතක තියාගන්න වචනේ. ඒක ද්‍රව. ඒ කියන්නේ එයා ඒ ස්විච් එකෙන් ඔන් ඕෆ් කරන්නේ එක ලයින් එකක් විතරයි. මම කලින් කිව්වා මතකද ඔයාලට? සජීවී රැහැන විතරයි මෙයාලා විසන්ධි කිරීම කරන්නේ. අජීවී රැහැන දිගටම මෙයාට ලැබිලා තියෙනවා මේ. විදුලි මීටරේට අජීවී රැහැන දිගටම එනවා මේ. එයා ස්විච් එකක් නැතුව නිකන් එනවා. මේ සේවා විලායක එහෙම නැත්නම් අධිධාරා පරිපත නිදිනේ මගින් අන්න බලන්න සජීවී රැහැන විතරයි විසන්ධි කරන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඊළඟට නා විදුලි මීටරේට වයර් දෙකම හම්බ වෙනවා. ඊට පස්සේ එළියට යනවා. මෙන්න ගේ ඇතුලේ තියෙන එක. මේක තමයි අපි කියන්නේ මේන් ස්විච් එක. එහෙම නැත්නම් වෙන්කරණය කියලා අපි කියනවා. ගෙදර තියෙන ප්‍රධාන ස්විච් එක. බලන්න ඒකේ ඔයාලා පොඩ්ඩක් මට කියන්න. එතන තියෙන්නේ ද්විද්‍රව සුචය. අඳුනගත ද්විද්‍රව සුචය කියන එක. බලන්න ද්විද්‍රව සුචය අඳුනගන්නේ කොහොමද කියන්නේ ඔයාලා? කවුරුද කියන්නේ ද්විද්‍රව සුචය අඳුනගත්තේ කොහොමද ඔයාලා? දැන් කලින් තිබුණේ ඒක ද්‍රව සුචයක්. ඒකේ රතු වයර් එකයි නිල් වයර් එකයි දෙකම තියෙනවා. ඔව් ඊට අමතරව බලන්න ඒ රතු වයර් එකයි නිල් වයර් එකට අමතරව
ද්විද්‍රව සුචිය හඳුනගන්නේ ස්විච් දෙකක් පෙන්නලා තියෙනවා. ස්විච් දෙක. අපි දැන් ස්විච් එක සාමාන්‍ය පරිපථ සටහන අඳින්නේ ස්විච් එක මෙන්න මෙහෙම ඉරක් ඇඳලා ඔන්න ඔහොමනේ ස්විච් එකක් අඳින්නේ අපි. ඒකම තමයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ ඒකම. වෙනස තියෙන්නේ මේ බෝල දෙකක් දාලා ඊතල වගේක් තියෙන එච්චරයි. ඒකයි වෙනස. මෙතන මෙන්න මේක මෙන්න එක ද්‍රවයක්. මෙන්න තව ද්‍රවයක්. ඕන්න ඕකෙන් තමයි ද්විද්‍රව කියලා අපි හඳුනගන්නේ. එයා ද්විද්‍රව සුචයක්. එතකොට වෙන්කරණය කියලා කියන්නේ සම්පූර්ණ විදුලි බල පද්ධතියෙන් අපේ ගෙදර වෙන් කරන්න පුළුවන් මෙයාට. තේරුණාද? ඒ කියන්නේ මේ ස්විච් එක ඕෆ් කරා කියන්නේ කිසිම විදිහකින් අපේ නිවස සම්බන්ධ වෙන්නේ නැහැ ජාතික විදුලි බල පද්ධතියට. මේ ස්විච් එක ඕෆ් කරපු ගාම සම්පූර්ණයෙන්ම මුළු ගෙදරම මේ ජාතික විදුලි බල පද්ධතියේ විදුලියෙන් වෙන් වෙනවා. දැන් ගෙදර සාමාන්‍යයෙන් අපි හිතමු ජෙනරේටරයක් පාවිච්චි කරනවා. ගෙදර ජෙනරේටරයක් පාවිච්චි කරද්දී මේ මේන් ස්විච් එක ඕෆ් කරනවා. මේන් ස්විච් එක ඕෆ් කරලා මොකද කරන්නේ? සම්පූර්ණයෙන් ජාතික විදුලි බල පද්ධතියෙන් අපේ ගෙදර වෙන් කරලා අයින් කරනවා. වෙන් කරගන්නවා. ඒකයි වෙන්කරණය කියලා කියන්නේ. අයිසොලේටර් කියලා කියන්නේ ඒකයි මේක. එහෙම නැත්නම් මේන් ස්විච් එක. හරි. මේ මේන් ස්විච් එකෙන් පස්සේ ගෙදර මේන් ස්විච් එකෙන් පස්සේ ඊළඟට එනවා ට්‍රිප් ස්විච් එක. අපි දැන් ට්‍රිප් ස්විච් එක කියන්නේ ටිප් එක යනවා කියන්නේ ටිප් කියලා කියන්නේ කටියක්. හරිද? ඒක නියම නම ට්‍රිප් ස්විච් එක. ඒක තමයි කියන්නේ ශේෂ ධාරා පරිපථ බිඳිනය. ශේෂ ධාරා පරිපථ බිඳිනය. මේකෙන් කරන්නේ ක්ෂණිකව අධික ධාරාවක් අපේ පරිපථය හරහා ගලාගෙන ගියොත් ඇම්පියර් 30ක විතර අධික ධාරාවක් ක්ෂණිකව ගලාගෙන ගියොත්. ඒ කියන්නේ අපිට කරන්ට් එක වැදුනොත්, වයර් ෂෝට් එකක් වුණොත්, අදිසියාරි අකුණක් ඇති වුණා, අකුණක ධාරාව ගලාගෙන ගියොත් ආන්ගේ වෙලාවකදී මේක ඇතුලේ විද්‍යුත් චුම්බකයක් ක්‍රියාත්මක වෙලා මේ ස්විච් එක ක්ෂණිකව ඕෆ් වෙනවා. අන්න ඒක තමයි මේක. RCCB එහෙම නැත්නම් පැන්නුම් සුචය කියලා කියනවා. ඒ කියන්නේ ටික් ගාන එක පයින්නවා. පැන්නුම් සුචය. එහෙම නැත්නම් අපි ඔකට කියනවා ට්‍රිප් ස්විච් එක කියලා කියන ඉංග්‍රීසියෙන්. ආයි කියනවා ශේෂ ධාරා පරිපථ බිඳිනේ කියලා කියනවා. එතනින් එහාට තමයි ඉතුරු ටික තියෙන්නේ. එතනින් එහාට වල දැකලා තියෙනවා බ්‍රේකර්ස් කියලා කියන්නේ චූටි කැලි ගොඩාක් තියෙනවා. ඒවෙන් කරන්නේ එකක් ඕෆ් කරාම කුස්සිය පැත්තේ තියෙන කුස්සිය පැත්තට එන ලයින් එකම ඕෆ් වෙනවා. තව එකක් ඕෆ් කරාම කැම කාමරේ පැත්තේ ලයින් එක ඕෆ් වෙනවා. තව එකක් ඕෆ් කරාම සාලේ කාමර කීපයක ලයින් එක ඕෆ් වෙනවා. තව එකක් ඕෆ් කරාම ප්ලග් ටික වැඩ කරන්නේ නැතුව යනවා. තව එකක් ඕෆ් කරාම එළිය බල්බ් ටික පත් වෙන්නේ නැතුව යනවා. මේ විදිහට මෙන්න මෙයා මම මෙතන මේ රතු පාටින් පෙන්නන්නේ. මෙන්න මෙයා සාමාන්‍ය කියන්නේ බ්‍රේකර්ස් කියලා කියන්නේ. බ්‍රේකර්ස් කියලා කිව්වට ඕකේ නියම නම තමයි මිනි සර්කිට් බ්‍රේකර්. මිනි සර්කිට් බ්‍රේකර්. මිනි කියන්නේ M අකුර එනවා. සර්කිට් කියන්නේ C අකුර එනවා. බ්‍රේකර්ස් කියන්නේ B අකුර එනවා. මිනි සර්කිට් බ්‍රේකර්ස්. ඒකට සිංහලෙන් දාපු නම තමයි සිංගිත්ති පරිපථ බිඳින. හරි. ඊට පස්සේ එතන තියෙන මිනි සර්කිට් බ්‍රේකර්ස් වලින් මෙන්න මේ ටිකෙන් මෙතනින් තමයි නිවසේ තියෙන අනිකුත් විදුලි පරිපථ සඳහා ධාරාව බෙදා හරින්නේ. එතකොට පහන් පරිපථ ඒ කියන්නේ බල්බ් වලට අපි හදන සර්කිට් කියන්නේ පහන් පරිපථ. ඊළඟ කෙවිනි. ඒ කියන්නේ ප්ලග් වලට කෙවිනි පරිපථ. හරි. මෙන්න මේ විදිහට පරිපථ වලට දාන්න. එතකොට වෙනම භූගත රැහැනක් තියෙනවා. භූගත රැහැනක් තියෙන්නේ හදිසියාරි විදුලි කාන්දුවක් වුණොත් කෙලින්ම ඒ විදුලි කාන්දු වෙච්ච විදුලිය පොළව සමග සම්බන්ධ වෙනවා අපිට වදින එක නතර කරන්න තමයි ඒක තියෙන්නේ. විදුලි සැර වැදීමෙන් ඉන්න පාවිච්චි කරන පාරිභෝගිකය ආරක්ෂා කරන තමයි භූගත රැහැනක් දාලා තියෙන්නේ. හරි අපි ඉස්සෙල්ලා බලමු දැන් අධිධාරා පරිපථ බිඳිනය කියන්නේ මොකක්ද කියලා බලමු. දැන් මේ තියෙන ඔයාලට පේනවා මේ ස්විච් එක. මේවා දැකලා ඇති. මේ එළියේ තියෙනවා කියලා මම කිව්වා මේවා එළියේ තියෙන්නේ. ගේ ඇතුලේ නෙමෙයි තියෙන්නේ මේක එළියේ තියෙන්නේ. හරි. එතකොට මේ අධිධාරා පරිපථ බිඳිනය සජීවී රැහැන තමයි සම්බන්ධ කරේ. මම කලින් වලට කිව්වා සජීවී රැහැන තමයි සම්බන්ධ කරලා තිබුණේ. ඒකට මේකේ ඇම්පියර් 40ක විතර වගේ උපරිම ධාරාවක් ගලාගෙන යන්න පුළුවන්. ඇම්පියර් 40ට වඩා වැඩි වුණොත් මෙයාට අග්ගාල ශනික ඕෆ් වෙනවා. එහෙම නැත්නම් මෙයාගේ නම් මේක ඇතුලේ තියෙන විලායකය පිච්චිලා උණු වෙලා ගිහිල්ලා
හරිද? ගෙදරට එන විදුලිය විසන්ධි වෙලා යනවා. right. ඒක අපි ලියාගමු මෙතන ඉක්මනට. ලියන්න අධිධාරා පරිපත බිඳිනය හෝ සේවා විලායක කියන මේ හිස්තැන් ටික සම්පූර්ණ කරගන්න. එළිය ලියන් ඉවරද? ඔව් සර්. එතකොට පරණ සේවා විලාකයක් කියන්නේ මෙන්න මේ වගේ පරණ එකක් තියෙනවා නම් ඒක ඇතුලේ තියෙන ටින් මිශ්‍ර ලෝහෙන් හදලා තියෙන පොඩි කම්බියක්. මේක ඇතුලේ තියෙන පොඩි කම්බියක්. මේ කම්බිය පිච්චිලා උණු වෙලා යනවා. හරිද? ඒ කියන්නේ මේක ඇතුලේ මෙහෙම පොඩි කම්බියක් තියෙනවා. මෙහෙම සම්බන්ධ කරපු කම්බියක්. වැඩි කරන්ට් එකක් ගියොත් මේ කම්බියේ මැදින් උණු වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? ගිය ඇතුලට කරන්ට් එක එන්නේ නැහැ. එතකොට අපි මේක ගලවලා ආයෙසරක් ඒ කම්බියක් දාලා තමයි හයි කරන්න ඕනේ. ඒක කරදරයි. ඒ නිසා තමයි මේ වගේ ටික් ගාලා ඕෆ් වෙන ස්විච් එකක් තියෙන්නේ. කරන්ට් එක වැඩියෙන් ගියොත් මෙයා ඕෆ් වෙනවා. ආයෙසරක් මේක උඩට ඉස්ව ගාම ආයෙ මේක ඔන් කරගන්න පුළුවන්. අපි යන බලමු විදුලි මණුව. විදුලි මණුව එහෙනම් විදුලි මීටරය. පරිභෝජනය කරන විද්‍යුත් ශක්ති ප්‍රමාණය කිලෝවොට් පැය වලින් පෙන්නනවා. එතකොට අර කලින් කියපු අධිධාරා පරිපත බිඳිනේට පස්සේ තමයි මෙයා සම්බන්ධ වෙන්නේ. මම කියන්ගෙන අතරේ සටහන අවශ්‍ය කට්ටිය ලියාගන්න. ඊයන් තුන්වෙනි තමයි වෙන්කරණය. වෙන්කරණය වෙනද අයිසොලේටර් කියලා කියනවා. මේක තියෙන ගේ ඇතුලේ. මේක මම කලින් කිව්වා මේන් ස්විච් එක කියලාත් අපි මේක හඳුන්වනවා සමහර අවස්ථාවල මේන් ස්විච් එක කියලා කියනවා. මේක හදලා තියෙන ඇම්පියර් 30ක ධාරාවක් ගලාගෙන යන විතරයි. එළිය තිබ්බ එක ඇම්පියර් 40ක් පුළුවන්. ගේ ඇතුලේ තියෙන එක ඇම්පියර් 30යි. ඊට වඩා වැඩියෙන් ධාරාව ගලාගෙන ගියොත් මෙයා ඉබේටම ඕෆ් වෙනවා. එහෙම නැත්නම් මීට කලින් තිබුණා මේන් ස්විච් එක කියලා එකක් තිබුණේ. මේන් ස්විච් එක කියලා එකක් තිබ්බේ. ඒකේ තියෙන ෆියුස් එක පිච් වෙනවා වැඩි ධාරාවක් ගමන් කළොත්. එළිය ලියන් ඉවරයිනේ. ඔව් සර්. right මේ ටික මෙහෙම ලියාගෙන යන්න. හරිද? ඔයාලා පාඩම් කරද්දි ගැටලු තියෙනවා නම් කතා කරලා අහන්න. දැන් මේ තියෙන්නේ පරණ ඒවා මේ මෙන්න මේ වගේ මේන් ස්විච් සමහර විට ඔයාලා ගෙවල් වල දකින්න ඇති. ඒක ඇතුලේ ද්විදල ස්විච් එකක් තියෙනවා. ඒ කියන්නේ ලයින් දෙකම ඔන් ඔෆ් කරන්න පුළුවන් විදිහට ස්විච් එකක් තමයි ඒකේ තියෙන්නේ. ඒක ඇතුලේ ඇම්පියර් 30ක විලායකයක්. ඒ කියන්නේ ෆියුස් එකක් පොඩි කම්බියක් තියෙන්නේ. ඒක උණු වෙලා යනවා වැඩිපුර කරන්ට් එක ගියොත්. මෙතන ලියා ගන්න දෙයක් තියනවද? බලන්න ඩියුටි යන්නේ නැහැ මයික යන්නේ. නෑ සර්. ඊළඟ බලමු අපි ශේෂ ධාරා පරිපත බිඳින එහෙම නැත්නම් RCCD එහෙම නැත්නම් පැන්නුම් ස්විච් එක කියන්නේ ට්‍රිප් ස්විච් එක කියන්නේ මොකක්ද කියලා කියමු. මේක ඔයාලා හැමෝම දන්නවා ගෙදර ට්‍රිප් ස්විච් එක කියන්නේ විදුලි සැර වැඩිවීමෙන් ආරක්ෂා කරගන්න තියෙන උපකරණයක්. එතකොට දැන් ඔයාලා ගෙදර තියෙන අපි තුමු අයන් එකක්. අයන් එකේ බාහිර ආවරණයට ලෝහ ආවරණයට විදුලි කාන්දු වීමක් වුණා. එතකොට මොකද වෙන්නේ? අධික ධාරාවක් ගලා යාම නිසා ස්වයංක්‍රීයව ඔය ට්‍රිප් ස්විච් එක ක්‍රියාත්මක වෙලා පරිපතේ විසන්ධි කරනවා. හරිද? ඒකේ තියෙන්නේ ද්විද්‍රව ස්විච් එකක්.
අකුණක් ඇති වෙනකොටත් සමහර විට ඇම්පියර් 30ට වඩා අධික ධාරාවක් ඔබ තුලින් ගලාගෙන ගිහිල්ලා ඕක ඕෆ් වෙන්න පුළුවන්. හරි ඕක ක්‍රියාත්මක වෙන ආකාරය පොඩ්ඩක් මම පැහැදිලි කරන්නම් ඔයාලට. අපි හිතුව මෙහෙම හරි. ගෙදර තියෙන අයන් එකක්. ගෙදර අයන් එකක් තියෙනවද බලන්න. එදිම දෙන අයන් එක. දැන් ඔයාලා දන්නවා ඔයාලා ගෙදර පිටිර ගන්න ප්ලග් එකේ මෙහෙම චූටි සිදුරු දෙකයි මැද ලොකු සිදුර ඔහොම තියෙන්නේ. නේ? ස්විච් එක තියෙන මේ පැත්තේ. දකුණු අත පැත්තේ යන ස්විච් එක තියෙන්නේ. ওই විදිහට ওই විදිහට තියෙන හැමදාම දැන් අලුතෙන් එන්නේ මෙහෙම. 4 ඇත්ත කියන්නේ දැන්. අලුතෙන් එන්නේ 4 ඇත්ත. මේක තහනම් දැන්. මෙන්න 4 ඇත්ත කියන්නේ. ඒකත් වෙනසක් නැහැ. මෙතන මේ පැත්තේ ස්විච් එක තියෙනවා. මේ දකුණු පැත්ත සජීවි. අද තියන්න. හැම වෙලාවෙම දකුණු පැත්තේ මේ ස්විච් එක පැත්ත සජීවි. ස්විච් එක පැත්ත සජීවි. මේක එර්ත් එක. එර්ත් කියන්නේ භූගත රැහැන. මේක තමයි නියුට්‍රල් එක. අජීවී රැහැන. මේ අජීවී රැහැන. ඔය තියෙන අජීවී රැහැන. එතකොට මෙන්න මේ රැහැන් තුනේ මේ එර්ත් එකක් භූගත රැහැනක් ඇයි මොනවාටද? ඒක මම කියලා දෙන්නම්. දැන් මේ සජීවී රැහැනෙන් ගමන් කරන ඉලෙක්ට්‍රෝන හරි කැමති පොළොව කරා යන්න. ඉලෙක්ට්‍රෝන ඍණාරෝධකයි. ඒ සජීවී රැහැනේ ඉලෙක්ට්‍රෝන ගොඩක් එනවා. ওই ඉලෙක්ට්‍රෝන කෙලින්ම හරි ආසයි පොළොව සමග සම්බන්ධ වෙනවා. එතකොට ඔය අජීවී රැහැන හදලා තියෙනෙත් එහෙම. අජීවී රැහැන කියන එක ඔය ට්‍රාන්ස්ෆෝමර් එක ළඟදී, ඒ කියන්නේ පරිණාමකයක් තියෙන පාරයන් තියෙන ට්‍රාන්ස්ෆෝමර් එක. ඔය ට්‍රාන්ස්ෆෝමර් එක ළඟදී භූගත කරපු රැහැනක් යොදාගෙන තමයි අජීවී රැහැන කියන එක හදන්නේ. ඊට පස්සේ ඒක තමයි අපේ ගෙවල් වලට එවන්නේ. අජීවී රැහැනත් භූගත රැහැනක් ඒක. අජීවී රැහැන කියලා අපිට දෙන්නේ ඇත්තටම භූගත රැහැනක් ඒක. හරි. ඒක දැන් අපි ගෙදරක භූගත කරලා තියෙනකොට මෙන්න මෙහෙම දෙයක් නේද? හිතමු අපි මේ පාවිච්චි කරන අයන්නේ. මේ වල පාවිච්චි කරන විදුලි ස්ථිරික්කය. මේක දැන් මේකේ වයර් එක මෙහෙම අයි කරලා තියෙන්නේ. මේ කොටස් ඔක්කොම හිතන්නකො ලෝහ. මේ ඔක්කොම ලෝහ. මේ කොටස් ලෝහ. අල්ලන විතර මීට විතරයි ප්ලාස්ටික් වලින් හදලා තියෙන්නේ. දැන් මේකට කරන්ට් එක හදිස්සියදී ලීක් වුණා, කාන්දු වුණා. මේකට කරන්ට් එක කාන්දු වෙනවා. කාන්දු වෙනවා මේකේ තමයි විදුලි බලය තියෙනවා. මේ කරන්ට් එක මේකේ තියෙනවාද? අපි අත තිබ්බොත් මොකද වෙන්නේ? අපි අත තිබ්බොත් අපිට මේ විදුලි සැර වදින්නේ නැහැ. අපේ ඇඟ හරහා විදුලි ඇවිල්ලා පොළොවට කරා යනවා, භූගත වෙනවා. අපේ ඇඟ හරහා තමයි පොළොවට යන්නේ. එතකොට අපිට විදුලි සැර වැඩිවීමක් සිදු වෙනවා. හරි? විදුලි සැර ඉලෙක්ට්‍රික් ෂොක් එකක් එනවා අපිට. විදුලි සැර වැඩිවීමක් සිදු වෙනවා. හැබැයි මේකට අපි භූගත රැහැනක් සම්බන්ධ කරලා තියෙනවා. මේ භූගත රැහැන මේකට සම්බන්ධ කරලා තියෙනවා නම් මේ බාහිර ආවරණය. බාහිර ආවරණ භූගත රැහැනක් එහෙම තියෙනවා. දැන් පොළොවට එහෙම දාලා තියෙනවා. භූගත රැහැන තියෙනවා. මොකද වෙන්නේ? මේකට කාන්දු වෙන විදුලි බලය කෙලින්ම යන්නේ මෙයා හරිය ලේසි. අපේ ඇඟ හරහා යනවට වඩා කම්බියක් කරා යන එක ලේසි. ඒ නිසා මෙයා මොකද වෙන්නේ? මේ භූගත රැහැන හරහා කෙලින්ම ගිහලා පොළොවට සම්බන්ධ වෙනවා. අපේ ඇඟ හරහා යන්නේ. එතකොට විදුලි කාන්දක් තිබ්බත් අපි අත ගෑවුණා. අපිට විදුලි සැර වදින්නේ මේ භූගත රැහැන හරහා යන එක. හරිද? එතකොට තව දෙයක් එනවා. දැන් එතකොට මේ සජීවී රැහැණෙන් ආපු විදුලිය ශනිකව පොළොවට යනවනේ. ඒ යනකොට අනිවාර්යෙන් ඇම්පියර් 30කට වඩා අධික ධාරාවක්. ඇම්පියර් 30කට වඩා අධික ධාරාවක් තමයි මේකකින් ගලාගෙන යන්නේ. ඒ ඍජුවම යාට යන්න පුළුවන්කම තියෙනවනේ. ඍජුවම යනවා. යනකොට යා පුළුවන් තරම් උඩරින් යන්න try කරා. උඩරින් යන්න try කරනකොට ඇම්පියර් 30කට වඩා වැඩි ධාරාවක් ශනිකව ගලාගෙන යනවා. ආන්න ඒක අහු වෙනවා කාටද? ෂේට ධාරා පරිපත බිඳින්න. එහෙම නැත්නම් පැන්නුම් ස්විච් ට්‍රිප් ස්විච් එකට ඒක දෙන්නවා. තේරිච්ච ගමන් මොකද ටච් කාඩ් ට්‍රිප් එක ඔෆ් වෙනවා. අන්න මේ ලයින් එක තිබ්බේ නැත්නම් මොකද වෙන්නේ? මේ ලයින් එක තිබ්බේ නැත්නම් මෙහෙම කරන්ට් එක මෙහාට යන්නේ නැහැ. කරන්ට් එක කොහොම යන්නේ නැහැ. ඒකවල මොකද වෙන්නේ? අත තිබ්බ ගමන් අපේ ඇඟ හරහා තමයි විදුලි සැර ගමන් කරන්නේ පොළොවට. ඒකවල අපිට කරන්ට් එක වදිනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අපේ අත තිබ්බත් අපේ ඇඟ හරහා පොළොවට විදුලි ගමන් කරද්දී මේ ඇම්පියර් 30ට වඩා වැඩි ධාරාවක් ඇති වෙනවා. අන්න එතකොට ඒකට ට්‍රක් දාලා ට්‍රිප් ස්විච් එකට දැනෙනවා. දැනෙච්ච ගමන් එයා ට්‍රක් දාලා ඒක ඕෆ් කරගන්නවා.
අත තියෙනකොට අපිට කරන්ට් එක වදිනවත් එක්ක මෙයා ඔෆ් වෙනවා. එහෙනම් භූගත රැහනක් තිබ්බොත් මොකද වෙන්නේ? අපිට මේකේ විදුලි කාන්දුවක් ඇති වුණොත් විදුලි උපකරණයක විදුලි කාන්දුවක් ඇති වුණොත් භූගත රැහනක් තියෙනවා නම් අපිට වදින්නෙත් නැහැ කෙලින්ම ඕෆ් වෙනවා. භූගත රැහනක් නැත්නම් අපිට වැදුනට පස්සේ තමයි ඕෆ් වෙන්නේ. භූගත රැහනක් නැත්නම් අපිට වැදුනට පස්සේ තමයි ඕෆ් වෙන්නේ. අන්න ඒකම ඒව මතක තියාගන්න. හරි? ඒ භූගත රැහනක් නැත්නම් තමයි එහෙම වෙන්නේ. එතකොට ඊට අමතරව මේ ඔය අකුණු ගහද්දී ඔය අකුණු සරක් සමහර විට අපේ ගෘහ විද්‍යුත් පරිපථය හරහා එන්න පුළුවන්. ගෘහ විද්‍යුත් පරිපථය කියන්නේ අපේ ගෙදරට ඔය වදින අකුණකින් කොටසක් ඔය වයර් එක හරහා එන්න පුළුවන්. ඒකට මොකද වෙන්නේ? ඒ කරන්ට් එක අපේ ගෘහ විද්‍යුත් පරිපථයට එනවා. එතකොට අකුණක් කියන්නේ විශාල ධාරාවක් තියෙන එකනේ. එතකොට අනිවාර්යෙන් ඔය ට්‍රිප් ස්විච් එක හරහා එනවා අධික ධාරාවක්. ඇම්පියර් 30ට වඩා වැඩි ධාරාවක් එනවා ට්‍රිප් ස්විච් එක හරහා. දැන් මෙතන ට්‍රිප් ස්විච් එක තියෙනවා මෙහෙම. දැන් පිටින් කරන්ට් එක එනවා අකුණකින්. ඒකට මොකද වෙන්නේ? මේක හරහා ඇම්පියර් 30ට වඩා වැඩි ධාරාවක් ගන්නවා. ඒ ගලාගෙන යාම නිසා මෙයා කෙනික ඕෆ් වෙනවා. හැබැයි මතක තියාගන්න ට්‍රිප් ස්විච් එක කියන්නේ අකුණු අනුතුරු වලින් බේරන්න හයි කරපු උපකරණයක් නෙමෙයි. ට්‍රිප් ස්විච් එකකින් අකුණු අනුතුරු වලින් සිදුවන හානිය වලක් ගන්න බෑ. ඇයි? මේ අකුණෙන් එන ධාරාව පරිපථය තුලින් ගලනකොට තමයි මෙයා ඕෆ් කරන්නේ. මෙයා ඕෆ් වෙන්න කලින් සුළු ප්‍රමාණයක් අකුණෙන් එන ධාරාව ගේ ඇතුළට ඇවිල්ලා ඉවරයි. මෙයා ඕෆ් වෙන්න කලින් මේ ධාරාව ගේ ඇතුළට එනවා. ඒ නිසා අකුණු සැර වදින එක නතර වෙනවා කියලා එකක් මේකෙන් නැහැ. හරි? අකුණ ඇති වෙනකොට මෙයා ඕෆ් වෙනවා අනිවාර්යයෙන්. ඒක වෙනවා. හැබැයි ඒ ඕෆ් වෙනකොට අකුණ නිසා ආපු ධාරාවෙන් කොටසක් අපේ ගේ ඇතුළට ඇවිල්ලා ඉවරයි. අන්න ඒකත් මතක තියාගන්න. හරි. එහෙනම් ඒක ලියාගමු අපි. මෙතන ලියා ගන්න දේවල් තියනවද බලන්න ටියුට් එකේ? තියෙනවා සර්. තියෙනවා සර්. ආර්ෂණී මොනවාරි කිව්වද? ලියාගෙන ඉවරයි කියලා කිව්වේ සර්. එහෙමද? එතකොට මෙන්න මේකට කියනවා සෝදිසි බොත්තම. ඔයාලා ගෙදර තියෙන ට්‍රිප් ස්විච් එක මාසයකට සැරයක්වත් එක්ක සතියේ සැරයක්වත් මෙන්න මේක ඔබලා බලන්න වැඩ කරනවාද? මේකෙන් පොඩි මිලි ඇම්පියර් ප්‍රමාණයක විදුලි ප්‍රමාණය ධාරාවක් භූගත කිරීමක් කරලා මේක ස්විච් එක වැඩ කරනවාද කියලා බලන එක තමයි මේක කරන්නේ. හරි ඊළඟ බලමු විවිධුම් පෙට්ටිය. විවිධුම් පෙට්ටියෙන් තමයි අපේ ගේ ඇතුලේ තියෙන සියලුම පරිපථ. හරි? ඔයාලගේ බලන්න ඔයාලගේ ගෙදර ඇති ওই විවිධුම් පෙට්ටියේ තියෙන මේවා එහෙම මෙහෙම උස්සලා පහත් කරලා බලන්න. හරිද? ඊට තමයි විවිධුම් පෙට්ටිය උපසරහන් පෙන්නන්න මේකනේ ඔයාලා ටියුට් එක තිබ්බා උඩම තිබ්බ එක. මෙන්න මේ කොටස මේ තියෙන්නේ. විවිධුම් පෙට්ටියේ මේක නම් කියන්නේ පාරිභෝගික ඒකකය කියලා. ඒක ඇයි මේක ඇතුලේ තියෙනවා අයිසොලේට් එක. ඒ කියන්නේ මේන් ස්විච් එක එහෙම නැත්නම් වින්කරණයක් තියෙනවා. ඊළඟට RCCB එකක් තියෙනවා. එහෙම නැත්නම් අපි කියන ට්‍රිප් ස්විච් එකක් තියෙනවා. ඒ ඔක්කොම එකට තියෙන නිසා තමයි පාරිභෝගික ඒකකය කියන්නේ. මෙන්න මේ කොටස විතරයි විවිධුම් පෙට්ටියට අයිති වෙන්නේ. ඔය බ්‍රේකර්ස් තියෙන කොටස. ඔය ඔක්කොම හැබැයි එකට තියෙනවා අපේ ගෙදර තියෙන එක නේද? ඔයාලා නිකන් මෙයා බලන්න. දැන් මෙයා මේ පහත් කරලා තියෙනවා කියන්නේ ඕෆ් කියලා. ඔක උඩට ඉස්සුවම තමයි ඕන් වෙන්නේ. හරි? එතකොට මේ විවිධ පෙට්ටියෙන් කරන්නේ නිවසේ තියෙන නිවසක අවශ්‍ය විදිහට විදුලිය බෙදා හැරීම.
ඒ කියන්නේ ගෙදර තට්ටු දෙකක් තියෙනවා තට්ටු දෙකට වෙන වෙනවා ඕවා වෙනම දානවා. ඊළඟට දැන් ගෙදර කොහමද ගෙදර සාහලෙට වෙනම එකක් තියෙනවා. ඊට පස්සේ එළිය බල්බ් වලට වෙනම එකක් තියෙනවා. ඊළඟට කුස්සියට වෙනම එකක් තියෙනවා. කාමර වලට වෙනම. එහෙම තමයි වෙන් කරලා තියෙන්නේ. එතකොට ඕකෙන් ඔයිට අමතරව ගෙදර තියෙනවානේ දැන් අපේ කුස්සියේ තියෙනවානේ ඔය රයිස් කුකර් එක ඊළඟට ආයි අපි ගෙදර වතුර මෝටරයක් තියෙනවා වතුර මෝටරේ ආන් ඒ වගේ වට හරි ඊළඟට ඔයාලා පාවිච්චි කරන oven එක කේක් එහෙම හදන එක අන්න එක විදුලි තාපක විදුලි පෝරුම වෙන්න මේවට වැඩි ධාරාවක් ලබා ගන්න නිසා මෙන්න මේ මිනි සර්කිට් බ්‍රේකර්ස් එහෙම නැත්නම් සිංගිති පරිපත මිනිනවල ඇම්පියර් 13ක පමණ ධාරාවක් ගමන් කරන්න පුළුවන් ඒවා තමයි යොදාගන්නේ ඊළඟට සාමාන්‍ය ආලෝක ඒ කියන්නේ මේ ගෙදර සාමාන්‍ය බල්බ් වලට නම් ඇම්පියර් 6ක ධාරාවක් ගෙනියන්න පුළුවන් මේ ওই බ්‍රේකර්ස් විතරයි පාවිච්චි කරන්නේ. මෙතන ලියා ගන්න දෙයක් තියෙනවද? තියෙනවා සර්. ලියන්න ඉක්මනට. ඉවරද? හරි සර්. ඔව් සර්. තව ලියනා ඉන්නවද? ඉවරයි සර්. මෙන්න මේක දැන් මෙන්න මේ රූප සටහනේ තියෙන එක. මේකේ ඉස්සර තිබිච්ච එක පරණ ෆියුස් බෝඩ් එක. ඕවා දැන් ගෙවල් වල හොයන්නවත් නැහැ. ගොඩාක් පරණ ගෙවල් වල නම් ඇති. දැන් තියෙන්නේ මිනි සර්කිට් බ්‍රේකර්ස් ඒ කියන්නේ සිංගිති පරිපත විදිනත් එක්ක තියෙන ඒවා. මේවා තමයි ඉස්සර තිබිච්ච විලායක සහිත විදුලි පෙට්ටියක් තමයි මේ තියෙන්නේ. හරි. ඊළඟ සිංගිති පරිපත විදින මේ තියෙන මේ රූප සටහන ඔයාලා හොඳටම දන්නවා. මේ තියෙන්නේ මේක තමයි කලින් තිබිච්ච විලායකය. මේක තමයි දැන් තියෙන එක. මේක ඇම්පියර් 10ක එකක්. ඇම්පියර් 10 හොයාගන්නේ කොහොමද? මෙතන C10 කියලා පෙන්නලා තියෙන්නේ මේ. C10. ඒකෙන් තමයි කියන්නේ ඇම්පියර් 10 කියලා. ඒ කියන්නේ මෙයාගේ අර යන පුළුවන් උපරිම ඇම්පියර් 10ක ධාරාව. ඕක තියෙනවා. ගෙදර තියෙන එකේ බලන්න කීයද ගහලා තියෙන්නේ කියලා. ගොඩක් ඒවාට 6 ඇති. ඊළඟට සමහරට 6 වෙනුවට 10 දාපු අයත් ඇති. එහෙනම් 13 එකක් ඇති කොහොම හරි. ඒ 13 එක තියෙන්නේ කෙලිම ඔයාලා ගෙදර කුස්සිය රයිස් කුකර් එකකට ඊළඟට හීටර් එක ගන්න තැනට ආන් ඒ වගේ තැනකට තමයි ඒක අරගෙන තියෙන්නේ. ගොඩක් වෙලාවට ලයිට් වලට ගෙදර තියෙන සාමාන්‍ය ටීවී ප්ලග් ඒ වගේ දේවල් වලට යන්නේ ඇම්පියර් 6ක බ්‍රේකර්ස් තමයි යන්නේ. එතකොට ඇම්පියර් 13 එකක් යනවා. දැන් කෙවිනි පරිපත වලට ඇම්පියර් 13ක් අරගන්න වෙලාවල් තියෙනවා. අනිවාර්යෙන් අර ගෙදර තියෙන රයිස් කුකර් එක ඊට පස්සේ කුස්සියේ පාවිච්චි කරන උපකරණ ආන් ඒවට නම් ඇම්පියර් 13ක එකක් තියෙන්නම ඕනේ. ඉස්සර තිබිච්ච විලායකය තමයි මේ මෙතන දාලා තියෙන්නේ. ඉස්සර තිබුණ විලායක තමයි මේ රූප සටහෙන් දාලා තියෙන්නේ. මේ පිඟම් මැටි වලින් හදලා තියෙන්නේ. මැද පොඩි කම්බියක් තියෙනවා මේ හරහට. වැඩිපුර ධාරාව ගියොත් මේ කම්බිය උණු වෙලා පිච්චිලා යනවා. එතකොට මොකද වෙන්නේ? කම්බිය පිච්චිච්ච නිසා මෙතනින් එහාට කරන්ට් එක යන්නේ නැහැ. මේ පරිපතේ සම්පූර්ණයෙන් විසන්දි වෙනවා. එතකොට මේ වෙලාවට කරන්න තියෙන්නේ මේක ගලවලා බලන්න ඕනේ. බලලා මේ පිච්චිච්ච කම්බිය නැවත වතාවක් දාන්න ඕනේ. ඊට කලින් පරිපතය පරීක්ෂා කරලා බලන්න කොහේ හරි මොන හරි ෂෝට් එකක් තියෙනවද කියලා බලන්න ඕනේ. ඒක ෂෝට් එකක් තියෙනවද කියලා බලන්න නැතෝක දැම්මොත් ආයෙසරක් පිච්චිලා යනවා. හරි මේක ලියා ගන්න දේවල් තියෙන ඉක්මනට ලියා ගන්න. ඒක ලියා ගන්න නෑ සර්. ඔව් සර් ලියා ගන්න නැහැ. ඒක නැද්ද? හරි. එහෙමනම් යට ඇත්තෙත් නෑ නේද? නෑ සර්. ඔව් දැන් ඔන්න මතක තියාගන්න. දැන් මේක ඇයි මේ විදිහට මේ තියෙන්නේ? වැඩියෙන් ධාරාව ගියොත් ඇයි මේ ඕෆ් වෙන්නේ? ඕෆ් වෙන්නේ හේතුව තමයි වැඩිපුර ධාරාවක් යනකොට මේක ඕෆ් වුනේ නැත්නම්. එහෙම නැත්නම් මෙතන තියෙන විලායක කම්බිය පිච්චිලා ගියේ නැත්නම්. දිගින් දිගටම වැඩි ධාරාවක් ගමන් කරලා ඊළඟට මොකද වෙන්නේ? වෙන පරිපතේ ඔයාලා ගෙදර වහලේ උඩ තියෙන පරිපතේ කොහෙද දැනක තමයි කේබල් රත් වෙලා ගිනි ගන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? මුළු ගේම ගිනි ගන්න පුළුවන්.
ඒ විදිහට මොකක් හරි මේ මෙන්න මේවා ක්‍රියාත්මක නොවුනොත් මෙන්න මේවා ක්‍රියාත්මක වුනේ නැත්නම් හරියට ඔන්න ඕක වෙනවා. හරි? දැන් මේ පුහුණු නැති කාර්මිකව එහෙම නැත්නම් මේ නිකන් එහෙම මෙහෙම ඔය වයරින් එකක් කරන විදිය බලාගෙන ඉඳලා වයරින් කරන මිනිස්සු ඉන්නවා. ඒ කට්ටිය නියම කාර්මිකයෝ නෙමෙයි. පුහුණු වල කාර්මිකයෝ නෙමෙයි. අන්න ඒ වගේ කට්ටිය ගෙවල් වයරින් කරාම ඔන්න ඔය වගේ ලොකු දැඩි ප්‍රශ්න එනවා. මොකද වෙන්නේ? එයාට සමහර වෙලාවකට දැන් ඇම්පියර් 6 බ්‍රේක් එකක් දාන්න ඕන තැනට එයාලා කරන ඇම්පියර් 13 ඔක්කොම දානවා. දැන් අහනවා දැන් ගෙදර අයිතිකාරය අහන්නේ එයා අහනවා දැන් ඇම්පියර් 6 දැම්මම මොකද වෙන්නේ? දැන් මේක ස්විච් එක ඕෆ් වෙනවා නිතරම. දැන් සමහර වෙලාවට මෙහෙම වෙනවා. ගෙදර නිතරම එක බ්‍රේකර් එකක් ඕෆ් වෙනවා. අපි දැන් ඇම්පියර් 6 බ්‍රේකර් එකක් නිතරම ඕෆ් වෙනවා. අපි දැන් කුස්සිය පැත්තේ තියෙන ලයිට් ලයින් එක හරි මොකක් හරි එක නිතරම ඕෆ් වෙනවා. ඊට දැන් ඔන්න කවුරු හරි ගමේ ගොඩේ ඉන්න ගොඩ වෙදෙක් මොකේ කරේ කියන්නේ හරියට මේ ගැන දන්නේ නැති මිනිස්සුෙකුට කියනවා. පොඩ්ඩක් එහෙම මෙහෙන් අතපත ගාව ඒකට කියනවා. ඊට පස්සේ කියනවා මේක විතර ඕෆ් වෙනවා. ඕෆ් වුණාට පස්සේ කියන එහෙනම් බ්‍රේකර් එක සවුත් වෙලාදී බ්‍රේකර් එකක් දාමු කියනවා. ආයි ඇම්පියර් 6 එකක් ගේනවා. ගියාම දැන් මම ආයි ඒකත් ඕෆ් වෙනවා. ඊට පස්සේ එයා කියන්නේ මොකද්ද? මේක මේ ඇම්පියර් 6 මදි. එයා කියන්නේ ඇම්පියර් 6 මදි මේ කුස්සියේ තියෙන කරන්ට් එකට ඇම්පියර් 6 මදි. අපි මේක 13 එකක් දාමු කියනවා. අපි 13 එකක් දාමු 13 දැම්මට පස්සේ අල්ලා ඊට ඒක හොඳට කරන්ට් එක එනවනේ. දැන් ගෙදර මිනිස්සුයා දන්නේ නැහැ නොයි මගුලක්. එයා කියන්නේ ආයෙනම් 13 දාමු කියනවා. එහෙනම් 13 දාමු කියනවා. I think අර මිනිස්සයා කියපු දෙන්නේ කරන්නේ. හරි? ඔන්න ඔයාලා දැන් ඔයාලා දවසක ගෙවල් හදනවනේ. නේ? ඔයාලා දවසක අනිවාර්යෙන් ගෙවල් හදනවා නැත්නම් නෑ. ගියක් හදනවා. ඒකට ඒ ගිය හදනෝනේ ගිය වයරින් කරන්න ඕනේ. අන්න එනකොට කවදාවත් මකබාග් කෙනෙක් ගෙන්න ගන්න එපා වයරින් වැඩවල. ඒ හොඳට දක්ෂ පුද්ගලෙක් ගෙන්න ගන්න. වයරින් එකක් කරනකොට නිකන් ගෙන්නගෙන මේ එයාට කියලා කියන කවුරු හරි අන්න අර හොඳයි මං කරන්නම් කියලා කිව්වට දෙන්න එපා. ඉස්සෙල්ලා ගිහිල්ලා බලන්න එයා කරපු ගෙවල් කීපයක් කොහොමද කියලා අහලා බලන්න. ඒ ගෙවල් වලින් අහලා බලන්න ඕන. මම ඉස්සෙල්ලා කියන ඔයා කරපු ගෙවල් කීපයක් මට කියන්න කියලා. ඊට පස්සේ යන්න. ගිහිල්ලා බලන්න. ඒක මිනිස්සුත් එක්ක කතා කරන්න. මෙයා වයරින් කරා ඒක හොඳයිද කොහොමද? හොඳට කරාද කියලා අහන්න ඕන. නේ? ඇයි එහෙම කියන්නේ? එහෙම කියන්නේ ඔය සමහර කට්ටිය ලේසියට මේ වැරදි විදිහට වයරින් කරලා අවසානයේ අර ලක්ෂ ගාණක් වියදම් කරලා හදපුගේ එක මොහොතෙන් සම්පූර්ණයෙන් ඉවරයි විනාශ වෙලා යනවා. හරි? දැන් මම උදාහරණයක් කියන්නම් මෙහෙම. අපි හිතමු දැන් මේ කුස්සිය තියෙන්නේ මේ කුස්සිය. මේ ගෙදර මේ කුස්සිය වෙනම තියෙන තැනක් හිතන්නකෝ මේ. දැන් මේකේ මෙහෙම බල්බ් දාලා තියෙනවා. හරි? බල්බ් පස් වෙන බල්බ් දාලා තියෙනවා. මේකේ මොනවා හරි මෙන්න දෙවෙනි මේ ඩිස්ප්ලේ එකේ ස්විච් යනවා මනම් දැන් මෙන්න මේක ඕවා තියෙනවා. මේ කුස්සිය ඇතුලේ තියෙනවා. බලන්න. දැන් එතකොට මෙයාට තමයි අර ඇම්පියර් 6ක ලයින් එකෙන් කරන්ට් එක දීලා තියෙන්නේ. ඒ කියන්නේ පහම් පරිපත වලට ඇම්පියර් 6ෙන් දුන්නා. කෙවිලි පරිපත වෙනම තියෙනවා. ඒකට ඇම්පියර් 13කින් දීලා තියෙනවා. ඇම්පියර් 13 වෙනම දුන්නා. හරි. දැන් මේ ගෙදර වෙන ප්‍රශ්නේ තමයි කුස්සිය විතර ලයිට් ඕෆ් වෙනවා. දැන් කුස්සිය විතර ලයිට් ඕෆ් වෙනවා. හරි ලයිට් ඕෆ් වෙනවා කියන්නේ මොකද වෙන්නේ? ඇම්පියර් 6ට වඩා වැඩි ධාරාවක් කුස්සියේ ඒ කරන්ට් ලයින් එකේ ගමන් කරනවා කියන්නේ. ඇම්පියර් 6ට වඩා වැඩි. දැන් ඊට පස්සේ දැන් ළඟපාත කවුරුද දැන් කියනවා දැන් මේ මොකද වෙන්නේ කියලා බලන්න. ඕක ආහරි මං එන්නම් බලන්න කියලා කවුරු හරි ඔය සුදුසුකම් නැති පුද්ගලයෙක් කියන්නේ ඕක බලනවා. ඊට පස්සේ ඇම්පියර් මේකනේ ඕෆ් වෙන්නේ. ඊළඟට මේ ලයින් එක ඕෆ් වෙනවා. ඒ කියන්නේ මේ කරන්ට් එක වැඩියෙන් යනවා මේ කුස්සියට. අපි මේක පොඩ්ඩක් දාමු කියන වෙන එක. මේ වෙන බ්‍රේකරයක් දානවා. දාලා බැලුවම මේකේ ප්‍රශ්නයක් නම් හරියන්න ඕන. ඒත් හරියන්නේ ඒත් ඕෆ් වෙනවා. ඊට පස්සේ මෙයා කියනවා එහෙනම් මේක මේ කරන්ට් එක වැඩියෙන් එනවා. අපි මේකට දාමු 13 එක. කියලා ඔන්න මිනිහා ඕන දෙනවා. මොකක්ද දෙන්නේ? අතීතාවේන අඹුඩු ගැහුවා වගේ වැඩක් නා. ආන් ඒ වගේ අතීතාර කියන්නේ බඩයන් දිගට මේකට අඹුඩයක් ගහක් අද කරලා ගැහුවට හරියන්නේ නැහැ නේ. ඒකට බේතක් දෙන්නේ. දැන් මේක දැහුවා. දැන් මොකද වෙන්නේ? දැන් ඕෆ් වෙන්නේ නැහැ. දැන් අන්න ඔන්න වැඩේ හරි මරුවා කියලා යනවා. ගෙදර මනුස්සයෙක් දෙනවා නියමයි මේක අමාරු වැඩේ ඒක කරනවා. ඊට පස්සේ බයිනවා දැන්. ඊට පස්සේ මේ මිනිහා යන්නේ නිකන් නෙවෙයි මොකද්ද ගන්න මේ කලින් වයරින් කරපු එකට බැනලා යන්නේ. මේ මිනිස්සු මේ දන්නේ නැහැ මේ මේවා හරියට මේ කුස්සියක් වුණාට පස්සේ වැඩි කරන්ට් එක පාවිච්චි වෙනවා. මේවට මේ වැඩිපුර ඇම්පි එකක් දාන්න මේ මිනිස්සු දැනගන්න එපා. එහෙනම් නිකන් මේ මිනිස්සු අමාරුනේ පස්සේ මේ ඕෆ් වෙන්න ගියාට පස්සේ අපි නම් එහෙම කරන්නේ අපි දානකොට පොඩ්ඩක් වැඩිපුර එකක් දානවා. එහෙම කිය එන පොරටෝක් එකකුත් දීලා යනවා. මේ ඇත්තටම දැන් මේක ඕෆ් වුණේ මොකක් නිසාද?
කලින් MP 6 තියේදී මේක ඕෆ් උනේ මේක තුලින් මේ කුස්සියට වැඩි වෙන ධාරාවක් කියන නිසා. දැන් හොයලා බලන්න ඕනේ. කුස්සිය කියන්නේ බල්බ් 20ක් 30ක් පත් වෙන තරම් නෙමෙයි. මේ බල්බ් දෙක තුනක් පත් වෙයි උඩින්. මේ එළියට ඕන ලයිට් එකක් දාලා තියෙනවා. ඒතකොට මේ මිනිහා මේක බලපු එක කරන්න ඕනේ මොකද්ද? ඇයි මේ වැඩි කරන්ට් එක යන්නේ? කොහෙද කරන ෂෝට් එකක්ද කියලා බලන්නයි ඕනේ. ඒක බලන්න තෝ මේක තමයි දාලා තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? දැන් අපි හරිය කියලා හිතන්නේ. දැන් මොන ගෙදර රෑමිය ලයිට් එහෙම දාන් ඉන්නවා. ඉන්නකොට ටික අපි දන්නේ නැහැ. මේ කොහේ යනද? දැන් මේක පිච්චෙන්නේ නැහැ. දැන් මේක ඕෆ් වෙන්නේ ඇයි? මෙයා ලොකු ධාරාවක් ගෙනියන්න පුළුවන් දෙන්නේ. දැන් මෙහෙන් MP 6ක් MP 10ක 12ක ධාරාවක් යනවා දැන්. ඇයි යන්නේ? කොහේ හරි තැනක වයර් ටික ෂෝට් කරනවා. තමයි මීයෝ හපලා වෙන්න පුළුවන්. මොකක් හරි එකක්. හරි? එක වයර් එකක් එකට තිබිලා දෙක තද වෙලා මොකක් හරි දෙකකින් කම්බියක් ගෑවිලා වෙන්න පුළුවන්. දැන් මොකද වෙන්නේ? මේ ගෙදර මේ කොහේ හරි තැනක ඔය වයර් එක රත් වෙලා ඔන්න ගිනි ගන්නවා. දන්නේත් නැහැ. ගිනි ගන්නවා. සිවිලි මුඩ හරි කොහෙද යනද ගිනි ගත්තා. දැන් මොකද වෙන්නේ? මෙන්න ගින්දර එනවා දැන්. දැන් ගින්දර යනවා. එම්ම කරනවා ගිනි ගන්න. ඕන වැඩේ ගොඩ වෙද්දි දුන්ට කියලා මේක දැම්මා. නියමිතදී හොයාගත්තේ නැහැ. දැන් ගිනි ගන්න පටන් ගන්නවා. හරිද? දැන් එතකොට මේ ගින්න දැන් සාමාන්‍යයෙන් විදුලි කාන්දුවකදී කරන්ට් එක ලීක් වෙනවා නම් ෂෝට් වෙනවා නම් ටක් ගාලා ෆියුස් මේ ට්‍රිප් ස්විච් ඕෆ් වෙන්න ඕනේ. මේ ඔක්කොම ඕෆ් වෙන්නේ. හැබැයි දැන් ඕෆ් වෙන්නේ නැහැ. මොකද හේතුව? මෙයා දාලා තියෙන ලොකු එකනේ ඕෆ් වෙන්නේ නැති එක දාලා තියෙන්නේ. ඕෆ් වෙන්නේ නැති එක දැම්මම පස්සේ ඕෆ් වෙන්නේ නැහැ. දිගටම ගින්න තියෙනවා. හරි. සාමාන්‍යයෙන් මේක මෙහෙම ගිනි ගන්නකොට එක වයර් ලයින් එකට ගෑවෙනවා. ගෑවිච්ච ගමන්ම මේවා නැතත් අර කලින් කිව්වේ මොකද්ද? මේක මේ අපි කියන ට්‍රිප් ස්විච් එක මේ පැන්නුම් ස්විච් එක අනේක ඒක කෙලින්ම ඇම්පියර් 30ට වඩා ධාරාවක් ගමන් කරන නිසා ඕෆ් වීම අනිවාර්යෙන් වෙනවා. හරි. හැබැයි ඒ වුණාට ගෙදර ගිනි ගැනීමක් උත් වෙනවා. නේ? එහෙනම් මතක තියාගන්න ඔය විදුලි පෙට්ටියේ දාන බ්‍රේකර්ස් එන මිනි සර්කිට් බ්‍රේකර්ස් ඉංග්‍රීසි පරිපත මිනින නිවැරදි ධාරාවට ගැලපෙන විදියට දාන්න ඕනේ. පහම් පරිපත සඳහා ඇම්පියර් 6 දාන්න ඕනේ. කෙවෙනි පරිපත සඳහා ඇම්පියර් 13 දාන්න ඕනේ. ඒවා මතක තියාගන්න. ඊට වඩා වැඩි ප්‍රමාණ දාන්නේ නැහැ. හරි. හදිස්සියට ලයිට් ඕෆ් වෙනවා නම් බලන්න ඕනේ. එහෙනම් ඒ බ්‍රේක් එකට ගැලපෙන ප්‍රමාණයට වඩා වැඩියෙන් බල්බ් දාලා. එහෙම නැත්නම් කොහේ තැනක ෂෝට් වීමක් තියෙනවා. ලුහුවත් වීමක් තියෙනවා. ඒවා අපි චෙක් කරලා බලන්න ඕනේ. හරි. එහෙනම් අපි මේ ටිකක් ලියාගමු නේද? මේ ටිකේ මේ යට ලියා ගන්න තියෙනවද මොනවා හරි? නෑ සර්. එහෙනම් පාරිභෝගික ඒකකය. පාරිභෝගික ඒකකය කියන ටික ලියා ගන්න තියෙනවා නම් මේ ටික ලියා ගන්න ඉක්මනට. ඒක ලියන්න නෑ සර්. right. පාරිභෝගික ඒකකය කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඉස්සර ගෙවල් වල තිබුණේ මේන් ස්විච් එකේ කියන්නේ වෙන් කරන්නේ අයිසොලේටර් කියන එක වෙනම. ඊට පස්සේ ට්‍රිප් ස්විච් එක වෙනම. ඊළඟට මේ විදුලි පෙට්ටිය වෙනම තිබුණේ. දැන් එහෙම නෙමෙයි. දැන් මේ සියල්ල එකට එන්නේ. මේ සියල්ලම දැන් එකට එන්නේ. වෙන්වීම වශයෙන් එන්නේ ඔක්කොම එකට එන්නේ. එතකොට මේ මේන් ස්විච් එක එහෙම නැත්නම් වෙන් කරන එහෙම නැත්නම් අයිසොලේටර්. ඒකත් එක්කම පැන්නුම් ස්විච් එක එහෙම නැත්නම් මේකට කියන්නේ RCCB එකනේ. ඒකත් එතනම තියෙනවා. ට්‍රිප් ස්විච් එක එකට තියෙනවා. ඊට පස්සේ තමයි මිනි සර්කිට් බ්‍රේකර්ස් ටික එන්නේ. විදුලි පෙට්ටියට අදාළ කොටස තමයි මේ ඊළඟට එන්නේ. ඔය ඔක්කොම එකට තියෙන නිසා අපි මේකට කියනවා පාරිභෝගික ඒකකය කියලා අපි කියනවා. ඊට පස්සේ බලමු අපි ස්විච් සහ කෙවිනි. ස්විච් එක කියන්නේ මේ සාමාන්‍ය මේවා තමයි ස්විච්. කෙවිනි කියන්නේ මේවට. හරි. මේක ස්විච් එක මේක කෙවිනි. ස්විච් එකක් කරන්නේ විදුලිය සැපීම తాවකාලික නවත්තන. ඒ කියන්නේ කරන්ට් එක එක දිගටම ලබා දෙන්නේ නැතුව ඕන වෙලාවට ඕෆ් කරන්න. ඕන වෙලාවට ඕන් කරන්න තමයි ස්විච් එක තියෙන්නේ. මේවා තනි ස්විච් එකක්, ස්විච් දෙක එකට එහෙම නැත්නම් ස්විච් හතරක් එකට තියෙන විදිහට ඔය එක විදිහට මේවා පවතිනවා. ඊළඟ කෙවිනි. කෙවිනිකින් තමයි සාමාන්‍ය විදුලි උපකරණ වලට විදුලිය ලබා ගන්න. දැන් බල්බ් එක නම් කෙලින්ම හයි කරලාමයි තියෙන්නේ දිගටම. ස්විච් එක ඔන් ඔෆ් කරන එක විතරයි. ඊළඟට අපි කඩෙන් ගන්න විදුලි උපකරණ අපි මෙන්න මේ කෙවිනි වලට තමයි සම්බන්ධ කරන්නේ. කෙවිනි වලට සම්බන්ධ කරන්න නම් පේනුවක් තියෙන්න ඕනේ. මේවට තමයි පේනු කියන්නේ. මේක කෙවිනිය, මේක පේනුව. හරිද? පේනු වර්ග දෙකයි. මේකට කියනවා මේ කූරු තුනක් නේ තියෙන්නේ 1, 2, 3යි.
මේකට කියන්නේ තුන් කූරු පේනවා. මේකට කියන්නේ දෙකූරු පේනවා. ආන්න. මෙතන දෙකූරු පේනවා තුන් කූරු පේනවා. තුන් කූරු පේනුවේ භූගත රැහැන්න සම්බන්ධ කරපු එකක් තියෙනවා. එර්ත් එක තියෙනවා. දෙකූරු පේනුවේ එර්ත් එකක් නැහැ. දැන් බලන්න ඔයාලා ගෙදර තියෙන රේඩියෝ එක, කැසට් එක, ටීවී එක ඒවයේ බාහිර ආවරණ සියල්ලම ප්ලාස්ටික්. එතකොට අපි කොහෙන්වත් ඇල්ලුවට කරන්ට් එක වදින්නේ නැහැ. ඔක්කොම කරන්ට් එක තියෙන කොටස් ටික ඇතුලේ තියෙන්නේ ප්ලාස්ටික් වලින් ආවරණය කරලා තියෙන. අපිට කරන්ට් එක වදින්නේ නැහැ. බාහිර ආවරණේ ලෝහ වලින් තියෙනවා නම් විතරක්. හොඳට මතක තියාගන්න. බාහිර ආවරණේ ලෝහ වලින් තියෙනවා. දැන් ගෙදර oven එක, ගෙදර තියෙන ෆ්‍රිජ් එක, ඒවයි බාහිර ආවරණ ලෝහ. ගෙදර තියෙන අයන් එක, රෙදි මදින අයන් එක. ඒවා හැම එකකම බාහිර ආවරණේ ලෝහයක්. එතකොට හදිස්සි හරි විදුලි කාන්දුවක් වුණොත් අපිට විදුලිය වදින්න පුළුවන්, විදුලි සැල වදින්න පුළුවන්. ආන් මේ වගේ අවස්ථාවල බාහිර ආවරණය මෙන්න මේ තුන්වෙනි කූර මගින් භූගත රැහැන සමග සම්බන්ධ කරනවා. අන්න ඒක තමයි භූගත රැහැනත් සම්බන්ධ වෙන විදිහට තුන් කූරු පේනවා තියෙන්නේ. දෙකූරු පේනවා ඕනේ අපිට සාමාන්‍යයෙන් අපිට මේ දැන් බලන්න ගෙදර තියෙන ෆෝන් charger එක. ඒක තියෙන කූරු දෙකයි. ඒකට එර්ත් එකක් ඕනේ නැහැ. සමහර ඒවාට තියෙනවා. අර හතරස් ප්ලග් තියෙන්නේ මෙන්න මේ හතරස් ඒවට නම් මොකද ඒකට ගහන්න ක්‍රමයක් නැති නිසා තියෙනවා. නැත්නම් ගොඩක් වෙලාවට මේ වගේ කූරු දෙක එක තමයි එන්නේ. හරි. ඊළඟ බලමු සම්බන්ධක රැහැන්. එතන ලියා ගන්න ඒවා තියෙනවද ස්විච් කියන එකට? මට ඇහුන්නේ නෑ සර්. නැහැ. සම්බන්ධක රැහැන්. මෙන්න මේවා මතක තියාගන්න. ඇම්පියර් 5 ඇම්පියර් 6 ආලෝක පරිපථ සඳහා. හරස්කඩ වර්ගඵලය මිලිමීටර් 1ක් වර්ග මිලිමීටර් 1ක් තියෙන එන්න විස්කම්බය මිලිමීටර් 1.3ක් තියෙන තනි කම්බියක්. අර වයරින් කරන්න ගන්න වයර් වල දන්නවනේ. වයරින් කරන්න ගන්න වයර් තියෙනවනේ. ආන් ඒවා තමයි ඔය කතා කරන්නේ. ඒව ගැන තමයි ඔය කියන්නේ. ඊළඟට කෙවිනි පරිපථ වලට ඇම්පියර් 15 හරි ඇම්පියර් 13 හරි ගෙනියන විදිහට ඒක සම්පූර්ණ වර්ගඵලය ඒ කියන්නේ හරස්කඩ වර්ගඵලය මිලිමීටර් 1.5ක් වෙන විදිහට කම්බි 7ක් එකට අඹරලා තියෙනවා. මේක ලියා ගන්න දේවල් තියෙනවද? නෑ සර්. නෑ සර්. right නෑ මම බැලුවේ ඔයාලා ලියා ගන්න අතරේ මල් ළඟ තිබුණා වයර්. එහෙමත් මම ඔයාලට එක ගෙනල්ලා පෙන්නන්නම්. හරි. ඊළඟ බලමු ගෘහ විද්‍යුත් පරිපථ සම්බන්ධය. එතකොට මතක තියාගන්න මේවා අපි කලින් කතා කරලා තියෙනවා. ගෙදර ගෘහ විද්‍යුත් පරිපථයේ සෑම උපකරණයක්ම සම්බන්ධ කරන්නේ සමාන්තරගතව. ශ්‍රේණිගතව කිසිම දෙයක් සම්බන්ධ කරන්නේ නැහැ. කෙවිනි පරිපථ ඇම්පියර් 13ට ඔරිජිනල් රැහැන් වලින් තමයි නිර්මාණය කරන්නේ. එතකොට මේ කෙවිනි පරිපථ සමහර අවස්ථාවල දැන් ගොඩක් වෙලාවට කෙවිනි පරිපථ රේඛීය පරිපථයක් විදිහට සම්බන්ධ කරනවා. සමහර අවස්ථාවල වලය පරිපථයක් විදිහට සම්බන්ධ කරනවා. මම රේඛීය පරිපථයයි වලය පරිපථය කියන එක ඔයාලට කියලා දෙන්නම්. මේ ටිකේ ලියා ගන්න දේවල් තියෙනවද? නෑ සර්. මේ ටිකක් නෑනේ. right මම දැන් ඔයාලට කියලා දෙන්න කෙවිනි පරිපථවල රේඛීය පරිපථය සහ වලය පරිපථය කියන්නේ මොකක්ද කියන්නේ? සාමාන්‍යයෙන් ගෙවල් වල ගහන්නේ රේඛීය පරිපථය. රේඛීය පරිපථය කියන්නේ එක දිගටම කෙවිනි ටික සම්බන්ධ කරගෙන යනවා. වලය පරිපථය කියන්නේ ඒක වලල්ලක් වගේ රවුමට ගන්න. ඒ කියන්නේ ගිය විදිහට වලල්ලක් හදනවා නෙමෙයි. හරි? මම ඔන්න දැන් කියලා දෙන්න දැන් වලය පරිපථ ගහන්නේ සාමාන්‍යයෙන් අපි හිතමු කම්පියුටර් ලැබ් එකක්. කම්පියුටර් 40ක් විතර තියෙන ලැබ් එකක්. එතකොට බිත්තිය වටේටමනේ අපි කම්පියුටර් ටික තියන්නේ. ඒක රවුමටම ගිහිල්ලා ආය ඇවිල්ලා එතන ඒක මම කියලා දෙන්නම් ඔයාලට. හරි අන්න ඒ වගේ තැනක තමයි ඒ කියන්නේ ඔෆිස් එකකට කම්පියුටර් ලැබ් එකකට ඒ වගේ තැනකට වලය පරිපථයක් හොඳයි. ගෙදර සාමාන්‍යයෙන් රේඛීය පරිපථ තමයි සම්බන්ධ කරන්නේ. මෙන්න මෙහෙම. අපි හිතමු ගෙදර කුස්සියේ ප්ලග් තියෙනවා 6ක්. ප්ලග් 6ක් තියෙනවා. හරි. ප්ලග් 6ක් තියෙනවා. එන්න කෙවිනි 6ක් තියෙනවා. ඔය කෙවිනි 6ට වයරින් එක කොහොමද ගහන්නේ කියලා මම කියන්නම්. දැන් මෙන්න කෙවිනි 6. මෙන්න එකක්. එකයි. මෙන්න දෙකයි. මෙන්න තුනයි. මෙන්න හතරයි. මේ පැත්තෙන් තව එකක් දානවා 5යි. තව එකක් ගන්නවා පෙනේද ඔයාලට? මේ පැත්ත උඩ ටිකක් දානවා
6යි. ඔන්න ප්ලග් 6. හරි. earth එක මෙන්න දෙකේ. මෙන්න earth එක දකුණු පැත්තේ තියෙනවා live එක මෙන්න neutral එක. earth එක සජීවී රැහැන අජීවී රැහැන. භූගත රැහැන සජීවී රැහැන අජීවී රැහැන. භූගත රැහැන සජීවී රැහැන අජීවී රැහැන. භූගත රැහැන සජීවී රැහැන අජීවී රැහැන. මෙන්න මෙහෙම කරන්න. හරි. මේනේ විවිධ පෙට්ටියේ. විවිධ පෙට්ටියෙන් එනවා සජීවී රැහැන. හරි. ඇවිල්ලා මෙතනට සම්බන්ධ වෙනවා. මේක ගිහිල්ලා මෙයාට සම්බන්ධ වෙනවා. මේක මෙහෙම ගිහිල්ලා මෙයාට සම්බන්ධ වෙනවා. මේක මෙහෙම ඇවිල්ලා මෙයාට සම්බන්ධ වෙනවා. මේක මෙහෙම ගිහිල්ලා මෙයාට සම්බන්ධ වෙනවා. මේක මෙහෙම ගිහිල්ලා අවසානයේ මෙයාට සම්බන්ධ වෙනවා. දැක්කද? මේ විවිධ පෙට්ටියේ ඇම්පියර් 13ක ඇම්පියර් 13ක මිනි සර්කිට් බ්‍රේකර් එහෙම නැත්නම් MCB එකක් හරහා ආපු වයර් ලයින් එක පරිපථය තමයි මේ. ඔය සජීවී රැහැන මේ විදිහට මෙයාට දිගට අර කොලින් ඉවරයි. අජීවී රැහැනත් ඔහොම වෙනවා. ඒක වෙනම වෙනවා. අජීවී රැහැන වෙනම වෙනවා. මේ MCB එක කරහා නේ මේක කෙලින් වෙනවා. මේක කෙලින් වෙනවා. මේක කෙලින් මේ කොයින් හරි එනවා. හරි? මෙන්න අජීවී රැහැන මෙයාට සම්බන්ධ වුණා. මෙහෙම ගිහලා මෙයාට අජීවී රැහැන ආවා. මෙහෙම ගිහලා මෙයාට ආවා. මෙහෙම ගිහලා මෙයාටත් එනවා. මෙහෙම ඇවිල්ලා මෙයාටත් එනවා. මෙහෙම ගිහලා මෙයාටත් ආවා. දැන් උන අජීවී රැහැන ඒවා සම්බන්ධ වුණා. ඊළඟට මේ හැම එකටම භූගත රැහැන සාමාන්‍යයෙන් අපි කොළ පාටින් අඳින්නේ. භූගත රැහැන කොළ පාට. දැන් මල් ළඟ තියෙන රතුයි කළුයි පෑන් දෙකක්. කොළ පාටක් නැහැ. මම ඒ නිසා කළු පාටින් කඩ ඉරකින් අඳිනවා. භූගත රැහැනත් එනවා මෙහාට. මෙහෙම ආවා. භූගත රැහැන ආවා මෙහෙම. මේ භූගත රැහැන මෙහෙම ආවා. මෙයාටත් ආවා. භූගත රැහැන මෙහෙම ඇවිල්ලා මෙයාටත් ආවා. මෙතනින් මෙහෙම ගිහිල්ලා මෙයාටත් දෙනවා. මෙහෙම ඇවිල්ලා මෙයාටත් ආවා. හරි භූගත රැහැනත් ඔහොම හයි. ඒකෝල මෙයාට වයර් තුනම හයි වෙනවා. ඊට පස්සේ මෙයාගෙන් මෙයාට මෙහෙම දිගට ඕන තව ඕනනම් ගහනවනම් දිගට යන්න ඕනේ. හැබැයි එහෙම ගොඩක් ගහන්නේ නැහැ. උපරිම 6ක් වගේ තමයි සම්බන්ධ කරන්නේ. හරි? ඔකට කියන එක දිගටම යන්න වැල වගේ දිගට යනවා. තව ඕන තව හයි කරා යන්න පුළුවන් දිගට. හරි අන්න ඒ නිසා එක දිගට වැල වගේ තියෙන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ රේඛීය පරිපථයක්. ඔන්න වගේ එකට කියනවා රේඛීය පරිපථයක්. ඔයාලා ටියුට් එකේ ඔක දාලා තියෙනවා. රේඛීය පරිපථයේ ඇඳලා තියෙනවා. වලේ පරිපථය කියන්නේ දැන් මේ රේඛීය පරිපථයේ තියෙන ප්‍රශ්නයක් තියෙනවා. හරි? ඔන්න මම ඔයාලට කියලා දෙන්න. රේඛීය පරිපථයේ තියෙන ප්‍රශ්න. අපි හිතමු මේ ස්විච් 6ම වැඩ. හරි? මේ ස්විච් 6ම වැඩ. අපි හිතමු මෙයාගෙන් ගන්නවා ඇම්පියර් 2ක්. ඇම්පියර් 2ක්. මෙයාගෙන් ගන්නවා ඇම්පියර් 2යි. මෙයාගෙන් ගන්නවා ඇම්පියර් 2යි. මෙයාගෙන් ගන්නවා ඇම්පියර් 2යි. මෙයාගෙන් ගන්නවා ඇම්පියර් 2ක්. මෙයාගෙන් ගන්නවා ඇම්පියර් 2ක්. හරි දැන් මම ඔයාලට කතා කරන්න ඕනේ. හරිද? මధుරිත් කරනවා. මයික් කැමරා. හරි දැන් බලන්න මේ මෙයාගෙන් ඇම්පියර් 2ක ධාරාවක් ගන්න. එතකොට මට කියන්නේ මෙන්න මේ වයර් හරහා ඇම්පියර් කීයක ධාරාවක් යනවාද මේ කොටසේ? මෙයාගෙන් ඇම්පියර් 2ක ධාරාවක් ගන්න නේ. මේ කොටසේ ඇම්පියර් කීයක ධාරාවක් යනවාද? වයර් හරහා. මෙතෙන් ඇම්පියර් 2යි ගන්න. මෙතෙන් දෙකක් ගන්න මේ හර ඇම්පියර් කීයක ධාරාවක් යන්න ඕනද? ඔව් දැන් 8 වසරේ කියලා දෙනවා මතකයි. ඇම්පියර් 2ක්. මෙතන යන්නේ ඇම්පියර් 2යි. මෙතන මේ කොටසේ මම මෙතන මැද මකලා ලියනවා. මෙතන ඇම්පියර් 2යි. ඇම්පියර් 2ක ධාරාවක් මේ වයර් එක හරහා මෙහාට යනවා. දැන් මෙතනොත් ඇම්පියර් 2ක් යනවා. හරි. මේ ප්ලග් එකත් ඇම්පියර් 2ක් යනවා. එතකොට මෙන්න මේ වයර් කෑල්ල හරහා ඇම්පියර් කීයක ධාරාවක් යනවද? දැන් හොඳට බලන්න. ඇම්පියර් 2ක්. ඇම්පියර් 2ක් ගියොත් එහෙම මෙයාට ඇම්පියර් 2ක් යනවා. මෙයාටත් ඇම්පියර් 2ක් යනවා. ඒතර ඔක්කොම ඇම්පියර් 4ක ධාරාවක් යන්න ඕන.
ඇයි මෙයාට 2යි මෙයාට 2යි. මෙතන කීයක් යන්නද එහෙනම්? ඇම්පියර් 4ක්. මෙතනින් යන්නේ ඇම්පියර් 4යි. ඇම්පියර් 4ක් ගියොත් තමයි මෙයාගෙන් 2යි අරයාගෙන් 2යි යන්න පුළුවන්. දැන් හරි. දැන් මෙතෙන් දෙනවා ධාරාව. මෙයාගෙන් ඇම්පියර් 2ක් ගන්නවා. එහෙනම් මෙන්න මෙතෙන්දී මේ කොටසේදී ඇම්පියර් කීයක ධාරාවක් යනවද මේ වයර් එකට? 6ක්. ඇම්පියර් 6ක්. දැන් මෙයාගෙන් 2ක් එනවනේ. එහෙනම් මේ කොටසේදී ඇම්පියර් කීයක ධාරාවක් යනවද මේ වයර් කරා? ඇම්පියර් 8ක්. ඇම්පියර් 8ක ධාරාවක්. මෙතෙන් දෙද්දි මේ වයර් යනවා ඇම්පියර් කීයක ධාරාවක් යනවා? ඇම්පියර් 10ක්. ඇම්පියර් 10යි. මේ වයර් එක හරහා ඇම්පියර් කීයක ධාරාවක් යනවා? ඇම්පියර් 12ක්. ඇම්පියර් 12යි. ඔන්න බලන්න දැන් ඔන්න බලන්න. හරි. මෙතන මේ වයර් එක හරහා ඇම්පියර් 2යි කියන එක යට ගාණක් නැහැ. ඔය වයර් එකට දැනෙන්නවත් නැහැ. ඇම්පියර් 4යි කියනකොට පොඩ්ඩක් වැඩි. ඇම්පියර් 6යි කියනකොට ඔන්න දැන් වයර් එක ටිකක් දැනෙනවා. මගේ ඇඟ හරහා ධාරාවක් යනවා කියලා. ඇම්පියර් 8යි කියනකොට තව ටිකක් මෙයාට දැනෙනවා. කම්බිය ටිකක් වයර් එක ටිකක් දැන් ටිකක් රත් වෙන්න පටන් ගන්නවා. ඇම්පියර් 8 ධාරාව යද්දි මේ කොටසෙන් වයර් රත් වෙනවා. දැන් මෙතන රත් වෙන්නේ නැහැ. ඇයි ඇම්පියර් 2යිනේ. මෙතනත් නැහැ. ඇම්පියර් 4ක් වගේනේ එච්චර නැහැ. ඇම්පියර් 6යිනේ. ඉතින් රත් වෙන්න හදනවා වගේ. ඇම්පියර් 8යිනේ. ඔන්න පොඩ්ඩක් රත් වෙනවා. මෙතෙන් දෙද්දි ඇම්පියර් 10යි. දැන් මොකද වෙන්නේ? මේ කොටස රත් වෙනවා වැඩි. මෙතෙන් දෙද්දි ඇම්පියර් 12යි. මෙතෙන් දෙද්දි තවත් රත් වෙනවා වැඩි. යන්න. රේඛීය පරිපථයක මේ ප්ලස් සියල්ලම පාවිච්චි වෙනවා නම් මොකද වෙන්නේ? මෙන්න මේ මුල කොටසේ වයර් එක ගොඩක් රත් වෙනවා. මුල කොටසේ තියෙන වයර් රත් වෙලා අමු වෙන්නත් පුළුවන්. ඔන්න ගැටලුවක් ඒක. ඔන්න ඕක තමයි රේඛීය පරිපථයේ තියෙන දුර්වලකම. මතක තියාගන්න. රේඛීය පරිපථයේ තියෙන දුර්වලකමක් මොකක්ද කියලා අහුවොත් එහෙම ලියන්න ඕනේ මොකද්ද? රේඛීය පරිපථයේ කෙවිනි සියල්ලම භාවිත කරන විට පරිපථයේ මුල කොටසේ ඇති වයර අධික ලෙස රත් වීමට ලක් වේ. එහෙනම් පරිපථයේ මුල කොටසේ ඇති වයර අධික ලෙස රත් වේ. අන්න ඒක තමයි කියන්න තියෙන්නේ. රේඛීය පරිපථවල තියෙන ගැටලුව ඕක. දැන් අපි ගෙදර සාමාන්‍යයෙන් ගෙදර ප්ලග් හැම එකකටම උපකරණ ගහලා වැඩ කරන්නේ නැහැ. ඒ නිසා සාමාන්‍යයෙන් ගෙවල රේඛීය පරිපථ තමයි දාන්නේ. ඇයි ඒ? තියෙන හැම ප්ලග් එකකටම උපකරණ මොනවා හරි ගහලා පාවිච්චි කරන්නේ නැහැ අපි. නේ? එකකට ෆොටෝකෝපි මැෂින් එකක්, තව එකකට රයිස් කුකර් එකක්, තව එකකට ෆ්‍රිජ් එක, තව එකකට ලැප්ටොප් එකක්, තව එහෙම දාන්නේ නැහැ අපි ගෙදර. තියෙන ඔක්කොම බඩු ගහ පාපා, ඒ කියන්නේ බල් තියෙන ඔක්කොම බඩු ටික ඔකට හයි කරගෙන පාවිච්චි කරන්නේ නැහැ. නේ? ඒ නිසා තමයි සාමාන්‍යයෙන් ගෙදරක රේඛීය පරිපථයක් හදන්නේ. හැබැයි එහෙම පාවිච්චි වෙනවා නම් රේඛීය පරිපථයකට කියලා බෑ. අපි වලේ පරිපථයකට යන්න. හරි දැන් පෙන්නන්න වලේ පරිපථයේ තියෙන වාසිය මොකද්ද කියලා මම දැන් පෙන්නන්න. ඉක්මනට ඒක කියලා නතර කරන්න මොකද 6 4 කිට්ටු වෙන්නේ. හරි මේක තේරෙනවද කියන්නකෝ ඔයාලට? රේඛීය පරිපථය. ඔව් සර්. ඔන්න එක දිගට යන්නේ හරි. දැන් වලේ පරිපථය කියන්නේ මොන බලන්න. වලේ පරිපථය. වලේ කියන්නේ ring circuit. හරි? ring එක කියන්නේ මුද්දක්. ඔක ring circuit කියලා කියන සමහරව හරි. ring කියන්නේ බලන්නක් වගේ කමන්නේ කොහොමද කියලා තමයි. දැන් මෙහෙම. ඔන්න. දැන් එතකොට කරන්නේ දැන් මේක සාමාන්‍යයෙන් ගෙදරට මෙන්න මෙතන එක plug එකක්. මේ ගොඩක් යාට කම්පියුටර් ලැබ් වල වගේ කරන්නේ. හරි. මෙන්න ඊළඟ plug එක දෙකයි. මෙතන එකයි 3යි. මෙතන එකයි 4යි. මෙතනින් එකයි 5යි. මෙතනින් එකයි 6යි. ඔන්න ඔහොම තියෙන්නේ. හරිද? ඔන්න බලාගන්න කරන දේ. දැන් මම මේකේ පරිපථය අර කලින් වගේ සම්බන්ධකම් ටික ඔක්කොම පෙන්වන්න යන්නේ නැහැ. කියන්නේ සජීවී රෑන, අජීවී රෑන ඕනේ නැහැ නේද? මෙන්න භූගත, මෙන්න අජීවී, මෙන්න සජීවී. මෙන්න භූගත, මෙන්න අජීවී, මෙන්න සජීවී. හරි? එහෙම නෙන්නේ. එතකොට මෙහෙන් අපි ගේනවා අර විදුලි පෙට්ටියෙන් මෙන්න සජීවී රැහැන ගෙනාවා. ඊට පස්සේ මෙන්න අජීවී රැහැන ගෙනාවා. හරි? මේකට වෙනම භූගත රැහැන සම්බන්ධ වෙනවා මෙන්න. හරිද? දැන් මෙතනින් එහාට මම මේවා මේකෙන් මෙහාට යන එක මම ඔක්කොම අඳින්නේ නැහැ. මම මෙතනින් මම දානවා මෙහෙම මේ වයර් තුනම ගියා කියලා පෙන්නන්න. මෙතනින් මෙහාට මෙහෙම වයර් තුනම ගියා. මෙතනින් මෙහාට මෙහෙම වයර් තුනම ගියා. මෙතනින් මෙහාට මේ වයර් තුනම ආවා. මෙතනින් මෙහෙම මෙහාට මේ වයර් තුන ආවා. හරිද? දැන් එතකොට
මෙන්න මෙතන මම මේ ගියා පහලින් මේ පහලට හරි දැන් මෙන්න මෙතනදී අන්තිමට මෙන්න මෙහෙම ආව මෙහෙම ගිහලා මෙතනින් නතර කරොත් මේක රේඛීය පරිපථය. මොන බලන්නද මේක රේඛීය මෙයාට පස්සේ මෙයාට පස්සේ මෙහෙම මෙතන ඉවරයි. එක දිගට වැදලා වගේ ගියා මෙතනින් ඉවරයි. ඔන්න ඕක රේඛීය පරිපථය. වලය පරිපථය කරන්න එක දෙයක් තියෙනවා. මොකද්ද? දැන් මෙයාටත් එනවනේ මෙතනට නේ. මෙයාටත් මේ පැත්තෙන් මෙහෙම සජීව රැහන මෙතනට එනවා. අර පැත්තේ රවුමින් ආපු රැහන මෙතනට එනවා. අර පැත්තේ රවුමින් ආපු අජීවී රැහන මෙහෙම මෙතනට ඇවිල්ලා. හරි? මෙහෙම ආපු භූගත රැහන මෙතනට ආවා. දැන් මොකද කරන්නේ? ඔතන ඉවරයි. ඔතනින් ඉවරයි. ඕක තමයි රේඛීය පරිපථය. මේක දිගට දැම්මත් එක රවුම් කරත් එකයි. මෙතනින් ඉවරයි. ඒකට එක දිගට ගියා මේක රේඛීය පරිපථයක්. දැන් මේක දැන් මොකද කරන්නේ? මෙතනින් එහාට මෙන්න මෙයාගේ නැවත වයර් එකක් අරගෙන මෙයාට සම්බන්ධ කරනවා මෙහි. මෙහින් ගිහිල්ලා ආපු එක නැවත මෙතනට ආවා. මෙයාගෙන් එකක් ගන්නවා වයර් එකක්. ඒක මෙහෙම ගිහිල්ලා මෙයාට සම්බන්ධ කරනවා. හරි? මෙයාගෙන් ගන්නවා වයර් එකක්. ඒක මෙයාට සම්බන්ධ කරනවා. අන්න දැක්කද? දැන් එතකොට මොකද වෙන්නේ? මෙහි කරන්ට් එක රවුමින් ගිහිල්ලා ආයෙ මෙතනට. දැන් මේක රවුමක් වගේ වලල්ලක් වගේ. දැන් තේරෙනවද? ඕක තමයි කියන්නේ වලේ පරිපථය. මේක තමයි කියන්නේ වලේ පරිපථය. දැන් රේඛීය පරිපථයේ වලේ පරිපථය අතර වෙනස තේරුණාද කියන්නේ මට? ඔව් සර්. කියන්න බලන්න රේඛීය පරිපථයේ වලේ පරිපථය අතර වෙනස තේරුණාද ඔයාලට? ඔව් සර්. right. දැන් මේකදී ඔන්න බලන්න. දැන් අර කලින් වගේමයි. මෙයක් ඇම්පියර් දෙකක ධාරාවක් ගන්නවා. 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 මෙයක් ඇම්පියර් දෙකක ධාරාවක් ගන්න. මේ පැත්තේ මේ වෙනවා නේ හරි. මෙයක් ඇම්පියර් දෙකක ධාරාවක් ගන්නවා. දැන් මේ විදුලියේ හැටි මෙහෙම. විදුලිය කියන එක කෙටි මාර්ගය තමයි හොයාගන්නේ. විදුලිය ගමන් කරන්න හොයාගන්නේ කෙටි මාර්ගය. එයා පුළුවන් තරම් කෙටි මාර්ගයක් දිගේ තමයි යන්න බලන්නේ. හරි? කෙටි මාර්ගයක් ඔස්සේ. දැන් එතකොට දැන් මේක අපි ගමු A, මේක B, මේක C, මේක D, මේක E, මේක F. දැන් A වලින් ඇම්පියර් එකක ධාරාව ගන්නකොට කරන්ට් එක එන්නේ කොයි පැත්තෙන්ද? හරි? මම දානවා මේ විදිහට මෙහෙම දානවා x පැත්තනේ මේ දානවා y පැත්ත කියලා. මට කියන්නකො මේ A කියන කෙවෙනියෙන් විදුලිය ලබා ගන්නකොට එයාට විදුලි ධාරාව එන්නේ x පැත්තෙන්ද y පැත්තෙන්ද? X පැත්තෙන්. x පැත්තෙන්. මේක මහබැංකුවරා. මහබැංකුවරා කිව්වේ ඈ? කවුද මේ අහේෂානේ? කවුද මහබැංකුවරා ඉන්නවද නේද? එහෙනම් අපිට කීයක් හරි ඉල්ලලා දෙන්න. හරි. දැන් මෙහෙමයි හරි ඔය කෑ ගන්න ඒවා රෙකෝඩ් වෙනවා. වීඩියෝ එක දැන් අද හෙට උදේ දානකොට ඕවත් ඔහොමම තියෙයි. ඔන්න බලන්න. මේ x පැත්තෙන් එන්නේ. එතකොට මෙයාට දැන් මට කියන්නේ b කියන එක්කෙනාට විදුලිය ලබා ගන්නකොට. b කියන එක්කෙනාගෙන් ඇම්පියර් දෙකක් ගන්නකොට කාගේ පැත්තෙන්ද එන්නේ? x පැත්තෙන්ද y පැත්තෙන්ද එන්නේ? x පැත්තෙන් එන්නේ. C කියන කෙනා ගනිද්දී කොයි පැත්තෙන්ද එන්නේ? X පැත්තෙන්. X පැත්තෙන්. x පැත්තෙන් එන්නේ. D කියන කෙනා ගනිද්දී කොයි පැත්තෙන්ද එන්නේ? Y පැත්තෙන්. Y පැත්තෙන්. ආන්න right. E කියන කෙනාට කොහෙන්ද කරන්ට් එක එන්නේ? Y පැත්තෙන්. y පැත්තෙන්. F කියන කෙනාට කරන්ට් එක කොහෙන්ද එන්නේ? Y පැත්තෙන්. Y පැත්තෙන්. ආන්න right. ඔන්න බලන්න. දැන් A B C තුන් දෙනාම x පැත්තෙන් කරන්ට් එක ගන්නවා. එතකොට මෙන්න මේ කොටසෙන් කොච්චර ධාරාවක් ගන්නවද කියන්න මට? ඒ කොටස දැන් මේ තුන් මේ A B C කියන තුන් දෙනාම x පැත්තෙන් ගන්න කරන්ට් එක. මෙතනින් කොච්චර ධාරාවක් ගන්නවද?
ඇම්පියර් 6ක් Ampere කෙලින් යන්නේ ඇම්පියර් 6යි. ඇයි මෙයාට 2යි මෙයාට 2යි මෙයාට 2යි. දැන් එතකොට D E F කියන තුන් දෙනා මේ පැත්තෙන් ගන්නෙ. මෙතනින් කොච්චර ගන්නවද දානවා? ඇම්පියර් 6ක් මෙයාට 2යි මෙයාට 2යි මෙයාට 2යි මෙතන ඇම්පියර් 6යි. ආන්න. දැන් මෙතනින් කෙලින්ම මේ විදුලුන් පෙට්ටියද මේ කියන්නේ ආ. මෙතනින් ජොයින් කරලා වෙනම වයර් එකක් දිගට අරන් යනව නෙමෙයි. කෙලින්ම මේ සම්බන්ධය කෙලින්ම ලැබෙන්නේ අර මිනි සර්කිට් බ්‍රේකර් එකට. ඒ නිසා මෙහෙම දිගට වයර් එකක් යන්නේ නැහැ. දැන් මේ අඳිනකොට එහෙම ඇඳට මේ මෙතනින් දිගට වයර් එකක් යනවා මේ ටිකෙන් ඇම්පියර් 12ක් යනවනේ කියලා එහෙම හිතන්න එපා. හරි. මේක කෙලින්ම යන්නේ අර විදුලුන් පෙට්ටියේ තියෙන අර විලායකයට යන්නේ. ඇම්පියර් 13 මිනි සර්කිට් බ්‍රේකර් එක තමයි කෙලින්ම මෙයා සම්බන්ධ වෙන්නේ. අන්න බලන්න එතකොට දැන් මේ උපකරණ 6ම සම්බන්ධ කළත් ඇම්පියර් 6ට වඩා වැඩි ධාරාවක් ගමන් කරන්නේ එකවර වයර් එකේ දැකද? කලින් එහෙම නෙමෙයිනේ. කලින් එහෙම නෙමෙයි 6 ආව ඊට පස්සේ 8 ආව 10 ආව 12 ආව වැඩි වුණානේ. මෙන්න මේකෙදි එහෙම වෙන්නේ නැහැ. මෙන්න මෙහෙම වුණාම එක වයර් එකක්වත් රත් වෙන්නේ නැහැ. අන්න ඒකයි වලේ පරිපතේ තියෙන විශේෂත්වය. ඕක තමයි කියන්නේ වලේ පරිපතය. රේඛීය පරිපතයේ වලේ පරිපතයේ ටිකක් බලා ගන්න. ඕකෙන් පොඩි කැලලක් ඒකේ ප්‍රශ්න පත්‍රයකට එහෙම නැත්නම් ලියන විවගත රචනාවල හිතෙන් පුරන තැනකට. හරි. වලේ පරිපතයේ ලියාගන්න දේවල් නැහැ නේද? බලන්න ඔයාලා ටියුට් එකේ දීලා තියෙනවද කියලා හිතෙන්. ලියා ගන්න නෑ සර්. ඊළඟට ඔයාලට තියෙන්නේ දැන් මෙතන තියෙනවා රේඛීය පරිපතයකට මෙන්නම වලය පරිපතයකදී විදුලි හැමංගෙන් තාප උත්සර්ජන අවම වීමෙන් ගිනි අතුරු වළක්වාගත හැක කියලා තියෙනවා. ඒකට පරිපත ටිකක් දීලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා ශේෂ ධාරා පරිපත විඳින අපි නිතරම කතා කරා. ඒ කියන්නේ ට්‍රිප් ස්විච් එක ගැන ඒ විස්තරය ඔයාලට දීලා තියෙනවා. ඒක ලියා ගන්න දීලා තියෙනවද? මේක මම නිතරම ඔයාලට දැන් කිව්ව ගොඩක් කියලා දුන්නා. මේකේ හිස්තැන් නැහැ නේද පුරව ගන්න? නෑ සර්. right ඊළඟට තියෙන්නේ MCB මම මේකත් දැන් මෙච්චර ඔයාලට කියලා දුන්නා. ඒ කියන්නේ මිනි සර්කිට් බ්‍රේකර්ස් ගැන. ඒ කියන්නේ අපි මේ කතා කරන්නේ ගෘහ විද්‍යුත් පරිපතයේ ඇති ආරක්ෂක පූර්වෝපායන් ගැන. හරිද? මේ ගැන මම තව ටිකක් විස්තර ඊළඟ දවස් වලට කියලා දෙන්නම්. ශේෂ ධාරා පරිපත විදිනේ ඊළඟට මිනි සර්කිට් බ්‍රේකර්ස් ගැන ඊළඟට එතනින් ඉවරයි හැබැයි. බලන්න මිනි සර්කිට් බ්‍රේකර්ස් ඒ කියන්නේ මම කිව්වා අර ඔයාලගේ ගෙදර තියෙන පාරිභෝගික ඒකකේ තියෙනවා කියලා මේ පොඩි පොඩි බ්‍රේකර්ස්. එතකොට ඒවට අදාළ මේ ඇම්පියර් ගානට අදාළ දාලා තිබ්බනම් අධික ධාරා ගැනීම නිසා පරිපතයේ ගිනි කැලීමෙන් වළක්වන්න ගන්න පුළුවන්. ඊළඟට විදුලි කාන්දු වීමක් වගේ අවස්ථාවල විදුලි සැරි වැදීමකදී මේකෙන් MCB වලින් මේ ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. හැබැයි ඒකට ඕනේ ශේෂ ධාරා පරිපත මිදිනේට. එතකොට විලායක යොදනවා නම් ඒ කියන්නේ අපි පරණ විදියට ඒකට නියමිත කම්බි විතරක් දාන්න ඕනේ. බහුපේන ඒ කියන්නේ মালටි ප්ලග් පාවිච්චි කරනවා නම් মালටි ප්ලග් එකකට ගොඩක් උපකරණ සම්බන්ධ කරන්න හොඳ නැහැ. සමහර කට්ටිය දැකලා දෙනවා মালටි ප්ලග් එකට ෆ්‍රිජ් එකක් ගහනවා ඊට පස්සේ අනිත් පැත්තෙන් රයිස් කුකර් එකක් ගහනවා තව පැත්තකින් බ්ලෙන්ඩර් එකක් ගහනවා එහෙම කරන්න හොඳ නැහැ. එතකොට මොකද වෙන්නේ? ඒ උපකරණ ගොඩක් එකපාර ක්‍රියාත්මක වෙද්දී মালටි ප්ලග් එකේ ගිනි ගන්නත් පුළුවන්. ඊළඟට ගෘහ විද්‍යුත් පරිපතයට හානියක් වෙන්නත් පුළුවන්. ඊළඟට ඔයාලා තියෙන ප්ලග් වලට සමහරු වයර් කෑලි ගහනවා දැකලා ඇති ඔයාලා. වයර් කෑලි ගහලා මේ කරන්ට් එක ගන්නවා දැකලා ඇති. එහෙම කරන්න හොඳ නැහැ. ඒකට වෙනම අර තුන් කූරු පේනුවක් හෝ දෙක කූරු පේනුවක් යොදා ගන්න ඕන. ඔය රෙදි මදිනකොට සීතකරණ ඉස්සරහා වගේ රබර් පළස කියන්නේ පාපිස්සක් දාලා තියෙනවා නම් කාපට් එකක් දාලා තියන්න. එතකොට කරන්ට් එක වැදුනත් අයිසික විදුලි කාන්තුවක් තිබ්බත් ඇඟ හරහා භූගත වෙන්නේ නැති නිසා විදුලි සැර වැදීමකින් ආරක්ෂා වෙන්න පුළුවන්. එතකොට දැන් අපි මේ අනිවාර්යෙන් නාන කාමරය වගේ තැනක තෙතසයිස් ස්ථානයක අලුත් වැඩියක් කරනවා නම් බල්බයක් මාරු කරද්දී පවා කෙලින්ම ප්‍රධාන ස්විච් ඒ කියන්නේ අයිසොලේටර් එක එහෙම නැත්නම් වෙන්කරණය කියලා අපි කියන්නේ මේන් ස්විච් එකම ඔෆ් කරන එක තමයි ගොඩක් සුදුසු. ඒකට විදුලි උපකරණ සමහර කට්ටිය දැකලා ඇති ඔයාලා මේ විදුලි උපකරණේ දිගටම ප්ලග් එකට ගහලා තියෙනවා. එහෙම ගහලා තියන්න හොඳ නැහැ. භාවිත කරන්න නැති හැම වෙලාවෙම මේක ගලවලා තියෙන එක තමයි ගොඩක් හොඳ. ගොඩක් අකුණු තියෙන වෙලාවකදී
අකුණු තියෙන වෙලාවේදී ගුවන් විදුලි ආදායකය කියලා කියන්නේ මොකද්ද මේ? ඒරියල් ඇන්ටනා එක. ගුවන් විදුලියක ආදායකය කියන්නේ ඇන්ටනා එක. හරිද? මේ මොකද්ද? ඔඩ කියලා තියෙන්නේ. මේ කියලා තියෙන්නේ මේ ඉංග්‍රීසි අකුරක් තමයි වැදෙලා නැත්තේ. මේ තියෙන මේ ටීවී කියන එක තියෙන්නේ. හරි ටීවී ඔයාලා ටියුට් එකෙත් මේක මේ මොකක්ද මේ 아무තු වචනයක් තියෙනවා නම් මේක අපල හදාගන්න ටීවී කියලා. කැපිටල් T කැපිටල් V ටීවී කියලා තියෙනවා. ටීවී ආදිය පරිපතේ විසන්ධි කරලා තියන්න ඕනේ. ඒ කියන්නේ ගෙදර ඇන්ටනාවක් තියෙනවා. ඇන්ටනාව ගලවන්න ඕනේ අනිවාර්යෙන්. මොකද ඇන්ටනාවට වදින අකුණ ගේ ඇතුළට එන්න පුළුවන්. සාමාන්‍යයෙන් දන්නවා අපි ඇඟ තෙමිලා තියෙන වෙලාවට විදුලි උපකරණ අල්ලන්න ස්විච් දාන්න හොඳ නැහැ. මොකද එතකොට ඇඟ දිගේ ගමන් කරන ධාරාව වැඩි වෙන්න පුළුවන් තෙත නිසා. විදුලි බලය අනිශ්චිත වෙලාව, ඒ කියන්නේ කරන්ට් එක නැති වෙලාවේදී ගෙදර තියෙන උපකරණ වලට විදුලි ලබා දෙන්න එපා. අනිවාර්යෙන් ඔක්කොම ඕෆ් කරලා තියන්න. හේතුව තමයි කරන්ට් එක ආයෙ එනකොට සමහර විට අධික ධාරාවක් ඇවිල්ලා ඒවා පිලිස්සලා යන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි දන්නේ නැතුව කරන්ට් එක ඇවිල්ලා අපි ගිහිල්ලා ඒව අතපත ගාද්දී ක්‍රියාත්මක වෙලා අමතක වෙන්නත් පුළුවන්. ඒකට ගෙදර ගිනි ගැනීමක් වගේ දෙයක් වුණොත් එහෙම අනිවාර්යයෙන්ම පුළුවන් තරම් ඉක්මනටම ගෙදර එළිය තියෙන අධිධාරා පරිපත බින්දෙන එළිය තියෙන එක තියෙන එළිය තියෙන ස්විච් එකෙන් එළිය තියෙන ෆියුස් එක හරි සේවා විලායකයෙන් හරි විදුලිය විසන්ධි කරන්න. ඊට පස්සේ මොකක් හරි මම කලින් කිව්වා වගේ නඩත්තුවක් කරනවා නම් පුහුණු කාර්මිකයෙකු අනිවාර්යෙන් ගෙන්නගෙන ඒක කරගන්න ඕනේ. ඊළඟට මම ඊට කලින් කිව්වා දින කීපයකට වරක් අනිවාර්යෙන් ගෙදර තියෙන අර ට්‍රිප් ස්විච් එකේ බටන් එක ඔබලා ඒක ඔන් ඔෆ් වෙනවද කියලා පොඩ්ඩක් බලන්න. මොකද සමහර වෙලාවට අවුරුදු කීපයක් යද්දී ඕවා අක්‍රිය වෙන්න ඉඩ තියෙන නිසා. ඒ කතා කරපු ටික මම ඔක්කොම ටික ඔයාලට දීලා තියෙනවා. ලියන්න දේවල් නැහැ. ඔය ටික හොඳට දෙතුන් සැරයක් කියවලා බලා ගන්න. නොතේරෙන දෙයක් තියෙනවා නම් ඊළඟ දවසේ පන්තියේදී අහන්න. දැන් එතකොට ඔතනින් අපි ඔය පාඩම ඉවර කරනවා. ඔය 10 වෙනි පාඩමනේ ඉවර කරනවා. අපි ඊළඟ දවසේ ඒ කියන්නේ ලබන ඉරිදා පටන් ගන්නවා ඉලෙක්ට්‍රොනික විද්‍යාව. හරි ලස්සන ආසෙතන පාඩමක් තියෙනවා. 13 වෙනි පාඩම පටන් ගන්නවා. එතකොට අද ඇත්තටම අපිට ලියා ගන්න වගේ දේවල් ගොඩක් අඩුවෙන් තිබුණේ. මතක තියාගන්න ඕන දේවල් ටිකක් තිබුණේ. ඔය ටියුට් එකත් අතේ තියාගෙන ගේ ඇතුලේ ඇවිද බලන්න ඔය කියලා දෙන උපකරණ ගෙදර තියෙනවාද කියලා. ඊට පස්සේ තියෙන ස්විච් එක මේක පොඩ්ඩක් පුටුවත් උඩ නැගලා ඕෆ් කරන්න ඔන් කරන්න ඒවා පොඩ්ඩක් බලන්න. හරිද? මෙහෙම බලනකොට පස්සේ වලට තා ටිකක් ඔකට අවබෝධයක් ලැබෙයි. සවුනාරි නොතේරෙන දේවල් තියෙනවා නම් ඊළඟ දවසේ ඉරිදා පන්තියේදී අනිවාර්යයෙන්ම ලැජ්ජ වෙන්නේ නැතුව මයික් එක ඔන් කරලා අහන්න. හරි? WhatsApp වලින් නැත්නම් මට මැසේජ් එකක් දාන්න පුළුවන් වෙලාවට මම ඉත තියෙන වෙලාවක කෝල් එකක් අරගෙන ඔයාලට එහෙනම් ගොඩක් කාල වේලා ඉක්මනට ඉඳන් මැදියක් 10ක් පටන් ගන්න ඕනේ. එහෙනම් ඔයාලා ඔක්කොටම සුබ රාත්‍රියක්. ආයිබෝවන්.